I want. Turn to page number 9 in your grade 10 textbook. Textbook එකේ පිටුව 9ට පෙරලා ගන්න. හරිද? පාඩමක් තියෙනවා qualities කියලා. Qualities. අපි මේකේ activity 7 එක reported speech පාඩම කරලා තියෙන්නේ. ඒක මුලින්ම ග්‍රැමර් යටතේ කළා. හරි. පිටුව 9 qualities. Qualities කියන්නේ මොනවද? ගතිගුණ. ගතිගුණ. පුජ්‍යලයේ qualities කියන්නේ ගතිගුණ. ඒවන වැදගත්ම වෙන්නේ. දැන් අපි physical appearance ගැන කතා කළා. පුජ්‍යලයේ බාහිර පෙනුම ගැන අපි කතා කළා. ඊට පස්සේ කතා කරන්න යනවා පුජ්‍යලයේ ගතිගුණ ගැන. ගතිගුණ තමයි බාහිර පෙනුමට වඩා වැදගත්. හරි. රෝල් ප්ලේ එකක් තියෙනවා. බලන්න. රසුනි කියනවා hello Venura, you seem to be in a good mood today. Hello Venura, you seem to be in a good mood today. හරි. රසුනි සහ වෙනුර අතර ඩයලොග් එකක් තියෙන්නේ. hello. අපි කාව හරි දැක්කම hello කියලා කියනවා. Venura, you seem to be. seem to be කියන්නේ මොකක්ද? seem to be කියන්නේ පේන්න තියෙනවා. ලියන්න තේරුම පේන්න තියෙනවා. කන්සල ලියාගන්න. seem කියන්නේ පේන්න තියෙනවා. to be කියන්නේ ඉන්නවා. seem කියන්නේ පේන්න තියෙනවා. be කියන්නේ ඉන්නවා. in a good mood හොඳ mood එකක. හරි. today අද ඔයා හොඳ ස්වභාවයකින් යුක්තව ඉන්නවා වගේ. පේන විදිහට අද ඔයා හොඳ ස්වභාවයකින් යුක්තව හොඳ mood එකක ඉන්නවා වගේ. තේරුණාද? හරි. seem කියන්නේ පේන්න තියෙනවා කියලා ලියාගන්න. හරි. ඊට පස්සේ බලන්න. උත්තර වෙන්ර කියනවා yes. ඔව්. I am always happy. මම නිතරම සතුටින්. I කියන්නේ මම. am කියන්නේ ඉන්නවා. always නිතරම happy සතුටින්. මම නිතරම ඉන්නේ සතුටින්. මම නිතරම සතුටින් ඉන්නවා. එහෙනම් ඒක හොඳ quality එකක් නේද? නිතරම සතුටින් ඉන්නවා. රසුනි කියනවා how can you always be happy? how කොහොමද? can පුළුවන්. you ඔයාට always නිතරම be happy ගොඩක් වැදගත්. happy කියන්නේ සතුටු, be කියන්නේ වෙනවා මෙතෙන්දී. be verbs කළානේ. ඉන්නවා, තියෙනවා, වෙනවා කියන තේරුම be verbs වල තියෙනවානේ. හරි. එතන be happy කියන්නේ සතුටු වෙනවා. හරි. එහෙනම් මොකද්ද තේරුම? කොහොමද ඔයාට නිතරම සතුටු වෙන්න පුළුවන්? නැත්නම් සතුටින් ඉන්න පුළුවන්. be එක වෙනවා හෝ ඉන්නවා කියලා ගන්න පුළුවන්. කොහොමද ඔයාට නිතරම සතුටින් ඉන්න පුළුවන්? නැත්නම් කොහොමද ඔයාට නිතරම සතුටු වෙන්න පුළුවන්? බොහෝ විට සතුටින් ඉන්න පුළුවන් තේරුම වඩා ගැලපෙනවා නේද? කොහොමද ඔයාට නිතරම සතුටින් ඉන්න පුළුවන්? ඔන්න හොඳ සීක්‍රට් එකක්. සතුටින් ඉන්න සීක්‍රට් එක බලන්න. ඒතර වෙන්ර කියනවා it's simple. it is simple කෙටි කරලා ඒක සරලයි. ඒක සරලයිලු. all I need. all කියන්නේ සාමාන්‍ය සියල්ල. I need කියන්නේ මට අවශ්‍යයි. හරි. මෙතන all කියන්නේ සියල්ල නෙමෙයි. එකම දේ කියන එක. ඒක තේරුම ලියා ගන්න. මට අවශ්‍ය එකම දේ. all I need කියන්නේ මෙතන මට අවශ්‍ය එකම දේ. එකම දෙයක් තියෙන නිසා තමයි මෙතන ආ නොදා is දාලා තියෙන්නේ. all එකෙන් ගොඩක් අදහස් වෙනවා නම් ආ දාන්න එපා. මෙතන all I need කියන්නේ මට අවශ්‍ය එකම දේ. ඒක වචන නිසා තමයි is දාලා තියෙන්නේ. හරි. is කියන්නේ වෙනවා. මට අවශ්‍ය එකම දේ වෙන්නේ. නැත්නම් මට අවශ්‍ය එකම දේ වන්නේ to see the good side. to see දකින්න එක. the good side හොඳ පැත්ත. of everything හැමදේම. everything කියන්නේ හැමදේම නැත්නම් හැම එකේම. හරි. හැම එකේම ඕනෑම දෙයක නැත්නම් හැම එකේම හොඳ පැත්ත දකින්න එක තමයි මට අවශ්‍ය වන්නේ. හරි. සතුටින් ඉන්න නම් මට අවශ්‍ය එකම දේ වන්නේ මොකද්ද? සෑම දෙයකම හොඳ පැත්ත දකින්න එක. හරි. නරක පැත්ත නෙමෙයි හොඳ පැත්ත දකින්න එක. ඒතර රසුනි කියන අහා. හරි. ක්‍රමාවකට පස්සේ සිම්පල් වලින් පටන් ගන්න. does it mean එයින් අදහස් වෙන්නේ එයින් අදහස් වෙනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. does එක ඉස්සරහට අරන්. does it mean එයින් අදහස් වෙන්නේ වෙනවද? that කියන්නේ කියලා. that කියන්නේ මෙතන කියලා you are optimistic. ඔයා සුබවාදී කියලා. optimistic කියන්නේ සුබවාදී. කියන්න තේරුම සුබවාදී. එයින් අදහස් වෙන්නේ ඔයා සුබවාදී කියලාද? හරි. එයින් අදහස් වෙන්නේ ඔයා සුබවාදී වෙනවා කියලාද කියලා අහනවා. එතකොට වෙන්ර කෙටියෙන් කියනවා yes I am. ඔව් මම එහෙම තමයි. ඔව් මම එහෙම තමයි. ඔව් මම සුබවාදී තමයි.
හරි ඊට පස්සේ කියනවා and you are a very outgoing person. You ඔබ කියන්නේ වෙනවා. ඔයා වෙනවා a very outgoing. very කියන්නේ ඉතා. outgoing කියන්නේ මොකක් හරි call එකක්ද incoming outgoing එහෙමද? මෙතන outgoing කියන්නේ මිත්‍රශීලී. ලියගන්න. මිත්‍රශීලී friendly. මිත්‍රශීලී person පුජ්‍යලෙක්. එතකොට අර වෙන්ර කියනවා රසුනිට. දැන් වෙන්ර රසුනි මොකද්ද? රසුනි outgoing නේද? හරි. You are a very outgoing person. හරි. එහෙනම් වෙන්ර කියනවා රසුනිට ඔයා ගොඩක් මිත්‍රශීලී පුජ්‍යලෙක් කියලා. but නමුත් sometimes සමහර වෙලාවට you do get angry. ගොඩක් වැදගත්. angry කියන්නේ කේන්තිනේ. මේක adjective එකක්. මේක ක්‍රියාපදයක් නෙමෙයි. angry man කේන්ති කියවෙන නිසා එන නාම පදයක් විස්තර කරන්න පාවිච්චි කරන නිසා නාම විශේෂණයක්. මේ නාම විශේෂණය ක්‍රියාපදයක් බවට පත් කරන්නේ ඉස්සරහට get කියන ක්‍රියාපදය දාලා. මේක get angry කියන්නේ තනි ක්‍රියාපදයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කේන්ති යනවා. get angry කියන්නේ කේන්ති යනවා, තරහ යනවා. හරි. එතකොට කියනවා මෙතන බලන්න do එකක් දාලා තියෙනව නේද? නිකන් get angry නෙමෙයි. do get angry. do දැම්මම මේ අදාළ කේන්ති යනවා කියන වචනය highlight කිරීමක්, ඉස්මතු කිරීමක් කරනවා. නමුත් සමහර වෙලාවට ඔයාට කේන්ති යනවා. කේන්ති යනවා කියන එක අවධාරණය කිරීමක් කරනවා do කියන වචනේ. ඒක highlight කිරීමක් කරනවා. හරි. ඔයා මිත්‍රශීලී පුජ්‍යලෙක්. හැබැයි නමුත් සමහර වෙලාවට ඔයාට කේන්ති යනවා කියලා hina වෙනවා. laughs. laughs කියන්නේ hina වෙනවා. ඒ වෙනර hina වෙනවා. ඒත් රසුනි කියනවා හරි. ඔයගොල්ලන් ඩයලොග්ස් ලියන්න එනවා ඔලෙල් පේපර් එකේ. ඒ නිසා ලකුණු 15ක ප්‍රශ්නයක්. මේ පාවිච්චි කරන වචන පොඩ්ඩක් ඔලුවට ගන්න හොඳට. කියන වචනේම අපි ස්වභාවිකයි කතා කරද්දී නේ. කියලා හිතලා කියනවා. Yes I do. ඔව් මට එහෙම වෙනවා තමයි. Yes I do. ඔව් මට සමහර ලාවට කේන්ති යනවා තමයි. And that's one of my weaknesses. That is කියන එක කැටි කරලා that's කියලා කියනවා. That's ඒක one එකක්. මොනවා එකක්ද? Of my weaknesses. මගේ දුර්වලතා වලින් එකක්. weaknesses කියන්නේ දුර්වලතා. තේරුම ලියා ගන්න. ඒක මගේ දුර්වලතා වලින් එකක්. හරි. weaknesses දුර්වලතා. හරි. weak කියන adjective එකට ness කියන suffix එක දාලා නේ. හරි. I think මම හිතන්නේ that කියලා ඇයි මේ කේන්ති යන හේතුව කියන්නේ මේ. කේන්ති යනක මගේ දුර්වලතාවයක් කියලා රසුනි පිළිගන්නවා. මේකට හේතුව එයා හිතනවා. I think මම හිතන්නේ that කියන්නේ කියලා it is because කියන්නේ මක් නිසාදයක්. මොකක් නිසාද මේ කේන්ති යන්නේ? හේතුව කියනවා නිසා. I'm over sensitive. sensitive කියන්නේ සංවේදී. over sensitive කියන්නේ අධි සංවේදී. ඕනටත් වඩා සංවේදී. පුංචිම දෙයකට දුක හිතෙනවා. හරි පුංචිම දෙයකට කේන්ති ගන්නවා. සංවේදී බව වැඩි. හරි ඒක නිසා තමයි මෙයාට නිතරම කේන්ති යන්නේ. සමහර ලාට කේන්ති යන්නේ. over sensitive නිසා. because දාලා හේතුව කියනවා. because කියන නිසා over sensitive අධි සංවේදී කියලා තේරුම ලියා ගන්න. හරි. වෙනර කියනවා well හොඳයි. we all have weaknesses. we all අපි සියල්ලන්ටම all කියන්නේ සියල්ලන්. අපි ඔක්කොටම have තියෙනවා මොනවද? weaknesses. දුර්වලතා. අපි හැමෝටම තියෙනවා මොනවද? දුර්වලතා. you see ඔයාට පේනවනේ. ඔයාට පේනවනේ. there are times. there are කියන්නේ තියෙනවා. times අවස්ථා. අවස්ථා තියෙනවා that I feel very generous. I feel මට හැඟෙනවා. තේරුම ලියා ගන්න. මට හැඟෙනවා. නැත්තම් දැනෙනවා feel කියන. මට හැඟෙනවා very generous. very කියන්නේ ඉතා. generous කියන්නේ නොමසුරු. මසුරු නැති. ලියා ගන්න generous කියන්නේ නොමසුරු. ලෝභ නැති. හරි. මට නොමසුරු හැඟීම් ඇති වෙන අවස්ථා තියෙනවා. මට අවස්ථා තියෙනවා සමහර අවස්ථාවලදී මට මසුරු නොවන, ලෝභ නොවන හැඟීම් ඇති වෙනවා. but නමුත් sometimes සමහර වෙලාවට sometimes I am little concerned. concerned කියන්නේ සැලකිලිමත් වෙනවා. තේරුම ලියා ගන්න.
concerned සැලකිලිමත් වෙනවා. little concerned චුට්ටක් සැලකිලිමත් වෙනවා. පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. about it ඒ ගැන about කියන්නේ ගැන it ඒක ගැන. හරි. නමුත් සමහර වෙලාවට මම අර මගේ නොමසුරු බව ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ ඒ ගැන මම හිතලා බලනවා. එහෙම වෙන්න ඕනද කියලා. හරි. එහෙම නැත්නම් මෙයා නොමසුරු නැද්ද කියලා මෙයා හිතනවා. නොමසුරු බව මදිද? මම ලෝභ වැඩිද කියලා හිතනවා. හරි කොහොම හරි සැලකිලිමත් වෙනවා ඒ කියන්නේ. රසුනේ කියනවා no නැහැ. You are not. හරි. ඒ කියන්නේ ඔයා එහෙම කරන්න අවශ්‍ය නැහැ. I remember මට මතකයි. remember කියන්නේ මතකයි. මට මතකයි the time අවස්ථාව නැත්නම් වෙලාව. You helped me. ඔයා මට උදව් කළා. මට මතකයි ඔයා මට උදව් කරපු වෙලාව. with my project මගේ ව්‍යාපෘතියට ඔයා මගේ ප්‍රොජෙක්ට් එකට උදව් කළා. මට මතකයි ඒ අවස්ථාව. when you had not even finished yours ඒ අවස්ථාවේදී you had not finished past perfect tense. අතීතයේ මෙයා මට ප්‍රොජෙක්ට් එක කරන්න උදව් කළා. ඒ අතීත අවස්ථාවට කලින් past perfect එහෙනම් එයා එයාගේ ප්‍රොජෙක්ට් එකවත් ඉවර කරලා තිබුණේ නැහැ. එහෙනම් එයා එයාගේ ප්‍රොජෙක්ට් එකවත් ඉවර නොකර මගේ ප්‍රොජෙක්ට් එක කරන්න මට උදව් කළා. එහෙනම් එයා නොමසුරු පුජ්‍යලේ. කාලේ උදව්ව සම්බන්ධයෙන් පරිත්‍යාගශීලී. අනිතට උදව් කරනවා තමන්ගේ වැඩේ පැත්තක තියාගෙන. හරි. එහෙනම් ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. නොමසුරුයි තමයි. හරි. එහෙනම් තේරුණානේ? when කියන්නේ විට you had not finished. ඔයා ඉවර කරලා තිබුණේ නැහැ. even කියන්නේ පවා. yours මෙතන yours කියන්නේ ඔයාගේ වැඩේ. ඔයාගේ වැඩේ පවා ඉවර කරලා තිබුණේ නැහැ. ඔයාගේ වැඩේ පවා ඉවර නොකර තියාගෙන මගේ වැඩවලට මගේ ප්‍රොජෙක්ට් එකට උදව් කළා. ඒ අවස්ථාව මට මතකයි. ඒක නිසා ඔයා මසුරු නැහැ. that was very generous. that ඒක was වුණා. very generous. ඒක ඊටා නොමසුරු වුණා. පරිත්‍යාගශීලී වුණා එහෙම නැත්තම්. and helpful. helpful කියන්නේ අනිත්යට උදව් කරන සුළු. of you ඔයාගෙන්. ඒක ඔයාගෙන් ගොඩක් උදව් කරන සුළු දෙයක් වුණා. තර වෙනුර කියනවා well හොඳයි. that's what friends are for. that's what ඒකට තමයි friends යාළුවෝ are for ඉන්නේ ඒකට තමයි for කියන්නේ වෙනුවෙන් කියන අදහස. ඒ වෙනුවෙන් තමයි යාළුවෝ ඉන්නේ. කියන්නේ ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි යාළුවෝ ඉන්නේ. යාළුවන්ට උදව් කරන්න තමයි යාළුවෝ ඉන්නේ. රසන කියනවා of course ඇත්ත වශයෙන්ම ඒ අදහස අනුමත කිරීමක් කරනවා. you are right ඔබ හරි. we should all try. should කියන්නේ යුතුයනේ. should කියන්නේ යුතුයි. all සියල්ලෝම we all අපි ඔක්කොම should try උත්සාහ කළ යුතුයි. අපි ඔක්කොම උත්සාහ කළ යුතුයි. හරි. ගිසනේ කියන්නේ be words. be කියන්නේ වෙනවා. kind කියන්නේ කාරුණික. එහෙනම් කාරුණික වෙනවා. to කියන්නේ තයන්න. එහෙනම් කාරුණික වෙන්නට, කාරුණික වීමට. අපි ඔක්කොම උත්සාහ කළ යුතුයි කාරුණික වීමට. ඒ වගේම helpful වීමට, අනිත් අයට උදව් කරන සුළු වීමට. ඒ වගේම generous නොමසුරු වීමට. ඔක්කොම හොඳ qualities නේ. බලන්න වාසතෝ ඒවා තියනවාද කියලා. Are you kind? Are you helpful? Are you generous? හරි. අපි එහෙනම් ඔක්කොම උත්සාහ කරන්න ඕන කාරුණික වෙන්න, උදව් කරන සුළු වෙන්න අනිත් අයට. ඒ වගේම නොමසුරු වෙන්න and සහ understand තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. understand තේරුම් ගන්න ඕන all those around us. all those සියල්ල නැත්නම් සියල්ලෝම around us අප අවට ඉන්න. around කියන්නේ අවට us අප. අප අවට ඉන්න සියල්ලන්වම නැත්නම් සියලුම දේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. බොහෝ විට මෙතනදී සියල්ලෝම අප අවට ඉන්න සියල්ලෝම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. හරි. Now turn to page number 10. Turn to page number 10. There's a small activity. Hi. Take your activity book. Activities කරන්න පොත ගන්න. ප්‍රශ්න කරන්න පොත ගන්න.
ඔයගොල්ලෝ ප්‍රශ්න කරන පොත ගන්න. Facebook එකේ ප්‍රශ්න කරන පොත. ඒක දාන්න ඇක්ටිවිටි එකේ අංකේ. Activity 8, page number 10. You can write activity 8 and page 10. වගුව කඳන ඉන්න එපා. කෙලින්ම name මේක තියෙන්නේ fill in the following table. බලන්න ප්‍රශ්න දිහා fill පුරවන්න. fill in the following table. පහත වගුව පුරවන්න. table කියන්නේ මෙතන වගුව grid එක. using පාවිච්චි කරමින් the details කියන්නේ මොනවද? විස්තර. given කියන්නේ දී ඇති. in the dialogue සංවාදයේ දෙබසේ නැත්නම් සංවාදයේ දී ඇති විස්තර පාවිච්චි කරමින් පහත වගුව සම්පූර්ණ කරන්න පුරවන්න තියෙනවා. හරි. ඔයා වගුව කරන්න ඉන්න එපා. මුලින්ම තියෙනවා name එක. ඔයා name එකට දාන්න මුලින්ම රසුනි නම. රසුනි කියලා විතරක් දාන්න. හරි. ඊට පස්සේ කියනවා positive qualities negative qualities ලියන්න කියලා. හරි. මේ පැත්ත positive කියලා දාන්න, මේ පැත්ත negative කියලා දාන්න. positive කියන්නේ මොනවද? ධනාත්මක positive qualities. ධනාත්මක ලක්ෂණ, negative qualities ඍණාත්මක ලක්ෂණ. හරි. ධනාත්මක ඍණාත්මක. ධනාත්මක ලක්ෂණ ඍණාත්මක ලක්ෂණ. හරි. අවශ්‍ය නම් විතරක් ගහලා වෙන් කරගෙන positive qualities දාන්න negative qualities දාන්න. ලියාගෙන යන්න. ඊට පස්සේ ඊළඟ එක නම් මොකද්ද වෙනුර නේ. මෙයා ඉවර කළාට පස්සේ වෙනුර ගැනත් ඒ විදිහටම ලියන්න. එයාගේ ධනාත්මක ලක්ෂණ මොනවද ඍණාත්මක ලක්ෂණ මොනවද? හරි ඉක්මනට ලියන්න. ඩයලොග් එකේ කියව බලන්න මොනවද කියලා. ප්‍රශ්න තියෙනවා අහන්න. හරි ඉවර නම් කියන්න. කවුද ඉවර? උදාන හරිද? සඳිල් සුජේ හරිද? තිසාරා? නෑ සර්. ඉක්මනට කරන්න. නෝ සර්. හරියට. දැන් බලන්න ඔප්ටිමිස්ටික් සුභවාදී ඒක ධනාත්මකද ඍණාත්මකද? ඕවර් සෙන්සිටිව් අධිසංවේදී. එහෙම වෙන එක හොඳද නරකද?
clearද බලමුද shall I check හරි බලමු හරනම් හරි දාගන්න ලේසිනේ මේක ගොඩක් වෙලාවක් නැහැ හරි රසුනිගේ බලන්න මොනවද qualities කියලා හරි පිළිවෙල ලියාගෙන යන්නකෝ පිළිවෙල බලාගෙන යන්න කාගේ qualities ද එන්නේ කියලා හරි මුලින්ම අපිට හම්බ වෙනවා hello Venera you seem to be in a good mood today yes I am always happy how can you always be happy ඉතින් Venera කියනවා it's simple ඒක සරලයි all I need is to see the good side of everything හරි තාම අපිට හම්බුනේ quality එක does it mean that you are optimistic you are optimistic එතකොට Venera පිළිගන්නවා yes I am මම optimistic කියලා Venera පිළිගන්නවා ඔන්න Venera ගේ quality එකක් හම්බුණා Venera optimistic සුබවාදී ඒක ධනාත්මක ලක්ෂණයක් a positive quality of Venera ඒක Venera ගේ ධනාත්මක ලක්ෂණයක් and you are very outgoing person මෙයා ගොඩක් outgoing රසුනි outgoing කියන්නේ මිත්‍රශීලී ඒක හොඳ ගති ගුණයක් සුබවාදී ධනාත්මක ලක්ෂණයක් ඒක very outgoing මෙයා ගොඩක් outgoing මිත්‍රශීලී කෙනෙක් හරි අපිට හම්බුනේ එතකොට රසුනිගේ සුබවාදී ධනාත්මක ලක්ෂණයක් හම්බුනේ එයා outgoing මිත්‍රශීලී it's a positive quality but sometimes you do get angry හරි කේන්ති යන්නේ ගන්න පුළුවන් ඍණාත්මක ලක්ෂණයක් විදිහට යාගේ කේන්ති යාම getting angry ඒක ඍණාත්මක ලක්ෂණයක් හරි හරි ඊට පස්සේ යා කියනවා yes I do and that's one of my weaknesses ඒක යාගේ weakness එක පිළිගන්නවා I think that it's because I am oversensitive රසුනි කියනවා යා oversensitive කියලා oversensitive අධිසංවේදී එහෙම වුණාම පොඩ්ඩක් ප්‍රශ්නයක්නේ sensitive වෙන එක හොඳයි oversensitive වුණා පොඩි දෙයකටත් mood එක upset යනවා දුක හිතෙනවා එතකොට වැඩ කරගන්න බැහැනේ එතකොට ඒක නෙගටිව් sensitive වෙන එක හොඳයි සංවේදී වෙන එක හොඳයි හැබැයි ඕවර් සෙන්සිටිව් කියන එක නෙගටිව් සෙන්සිටිව් කියන එක පොසිටිව් විදිහට ගන්න පුළුවන් අධිසංවේදී එක ඍණාත්මකයි හරි ඒතර කේන්ති යන එක අධිසංවේදී වෙන එක තමයි නෙගටිව් very outgoing කියන එක පොසිටිව් කියලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ කියනවා well we all have weaknesses you see there are ඊට පස්සේ කියනවා I feel very generous very generous වෙනුර ගොඩක් පරිත්‍යාගශීලී අර ප්‍රොජෙක්ට් එකට එම උදව් කළා කියලා කියනවා. ඒක යාගේ හොඳ ගති ගුණයක්. යාට කියන්න පුළුවන් very generous. ගොඩක් පරිත්‍යාගශීලී. නොමසුරු. හරිනම් හරි දාගන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ තමයි මොනවාරි හම්බ වෙනවද? helpful කියලා කියනවා මෙයා. helpful කෙනෙක් අනිතට උදව් කරන කෙනෙක් වෙනවා helpful උදව් කරන සුළු කෙනෙක් හරි ඊට පස්සේ කියනවා රසුනි ලිස්ට් එකක්ම කියනවා we should අන්තිමට කියනවා බලන්න we should all try to be kind අපි උත්සාහ කරන්න ඕන කාරුණික වෙන්න helpful උදව් කරන සුළු වෙන්න නොමසුරු වෙන්න and understand all those around us අපි යාවට ඉන්න හැම කෙනාම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. හරි. ඒක කාගේවත් ගති ගුණයක් නෙමෙයිනේ, ක්වොලිටි එකක් නෙමෙයිනේ. එහෙම කළ යුතුයි කියලා රසුනි කියන්නේ. ඒතර ඒක ගන්න බෑ, ඒව ගන්න බෑ. හරි මේ ටික තමයි ඉතින් ගන්න පුළුවන් දේවල් තියෙන්නේ. මීට අමතරව ලියපුවා තියෙනවද? Are there any questions? little concern little concern කියන්නේ පොඩක් සැලකිලිමත් වෙනවා. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. ඒතර ඒක ක්වොලිටි එකක් විදිහට ගන්න අමාරුයි. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් මම ලෝභද නැද්ද කියලා හිතනවා. එහෙම හිතන එක ක්වොලිටි එකක් නෙමෙයි. තව මොනවා හරි තියෙනවා. Are there any questions? අර මුලින්ම කියනවා නේද රසුනි being happy be happy කියලා. You always be happy. එතකොට වෙන්න පිළිගන්නවා.
it's simple එක සරලයි මම සතුටින් ඉන්නවා කියලා පිළිගන්නවනේ. yes I am always happy කියලා කියනවනේ. හරි. සතුටු වීම කියන එක ඩිරෙක්ට්ම උත්තරයක් නෙමෙයි. ඒක quality එකක්ම නෙමෙයි. හැබැයි ලිව්වට ලකුණු දෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ. සතුටු වීම කියන එක being happy කියලා ගන්න පුළුවන්. ඒක හැබැයි ඍජු උත්තරයක් නෙමෙයි වාක්‍ය උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඒක ඇත්තටම quality එකක් නෙමෙයි. state of mind. ඒක සතුටු වීම කියන එක හැඟීමක් එයාට. එයාගේ ලක්ෂණයක් කියලා ගන්න අමාරුයි. හැබැයි ඒකට ලකුණු දෙනවා. ඍජු උත්තරයක් නෙමෙයි. being happy සතුටු වීම. හරි. ඔය ටික නේද? තාම හරිය උත්තර දෙනවා නම් කියන්නේ. අඩුපාඩු දෙනවා නම් හදාගන්න. You can ask any question. ඔයාලට ප්‍රශ්න දෙනවා නම් අහන්න. හරිද? ප්‍රශ්නයක් නැද්ද? No. Done. හරි. එහෙනම් ඊළඟට එන්නේ activity 9 එකට. activity 9. හරි. ඔය පොතේම කරන්නේ activity 9 කියලා ඊට පස්සේ දාන්න. activity 9 කියලා දාන්න page number එක 10ම තමයි. activity 9 කියලා දාන්න. දාලා ඉවරලා මොකුත් කරන්න අවශ්‍ය නැහැ. වගෝ කන්දින්න එපා. ආපහු මේ පැත්ත පොසිටිව් මේ පැත්ත නෙගටිව් කියලා දාන්න. උඩින් දීලා තියෙනවානේ ගතිගුණ කිහිපයක්. මම ඒවා තේරුම් ටික කියන්නම්. ඒවා පොසිටිව්ද නෙගටිව්ද කියලා කියන්න. ධනාත්මකද ඍණාත්මකද කියලා ලියාගෙන යන්න තියෙනවා. එකක් ඒගොල්ලෝ දාලාම තියෙනවා. හරි. හරි නේද? හරි. දැන් එන්නේ නම් පිටුව 10. activity 9. කරලා ගන්න බලන්න. හරි. බලන්න writing. ලිවීම writing task එකක් තියෙනවා. put දාන්න the following adjectives පහත නාම විශේෂණ in the right column නිවැරදි තීරුවේ දාන්නලු. හරි තීරුවට දාන්නලු නාම විශේෂණ පහත නාම විශේෂණ. හරි. බලන්න මේ තේරුම් ගන්නවද කියලා. පළවෙනි වචනේ helpful උදව් කරන සුළු. ඒ කියන්නේ යා හැමතිස්සෙම අනිත් අයට උදව් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හරි. ඔයගොල්ලොත් එහෙමයිනේ. helpful කියන එක දොර positive. ධනාත්මක ලක්ෂණයක්. මේක positive නෙමෙයි positive වී කවුරු කියද්දි මේ අටතොල විකෙන්න ඕන. එංගලන්ත ප්‍රොනවුන්ස් කරන විදිහ ඒක. positive. හරි. ඊට පස්සේ lazy කියන එක ඒගොල්ලෝ දාලා දෙනවා negative කියලා. කම්මැලිකම ඍණාත්මක ලක්ෂණයක්. හරි ගතිගුණයක්. හරි. අනිත් ඒවා තේරුම් බලමු අපි. ඔන්න දෙවෙනි එක තියෙනවා noisy. noisy. ഘോഷාකාරී. තේරුම් ලියා ගන්න. දන්නේ නැත්නම් පැන්සලෙන් ഘോഷාකාරී. kind. කාරුණික. කාරුණික. loyal. පක්ෂපාති. ලියා ගන්න. පක්ෂපාති. loyal කියන්නේ පක්ෂපාති. හරි. පොඩක් හිතන්න ඒක පොසිටිව්ද නෙගටිව්ද කියලා. පක්ෂපාති වෙන එක. obedient. obedient කියන්නේ කීකරු. 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 lazy කම්මැලි. honest. honest නෙමෙයි h එක silent. h එක pronounce කරන්නේ නැහැ. honest. අවංක. අවංක. stingy. මසුරු. stingy. stingy. මසුරු. ලෝභ. stingy කියන්නේ මසුරු. ලෝභ. careless. careful කියන්නේ පරික්ෂාකාරී. careless කියන්නේ අපරික්ෂාකාරී. ඒතර මේක අපරික්ෂාකාරී. නොසලකිලිමත්. අපරික්ෂාකාරී. untidy. අපිලිවෙලට තියෙන. අපිලිවෙලට තියෙන. truthful. සත්‍යගරුක. හැමතිස්සෙම ඇත්ත කතා කරන. truthful. සත්‍යගරුක. ඇත්ත කතා කරන. wasteful. නාස්තිකාරී. 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 friendly. මිත්‍රශීලී. මිත්‍රශීලී. hot tempered. ඉතා ඉක්මනින් කේන්ති යන. ඉක්මනින් කේන්ති යන.
දැන් දාන්න බෑ. මේ පැත්ත පොසිටිව් මේ පැත්ත නෙගටිව්. හරි ඉක්මනට දාන්න. වගුව ඇඳලා ඉන්නේ කා වෙලා යනවා. පස්සේ ඔයගොල්ලෝ ඇඳ ගන්න වගුවක්. ඉවරනම් කියන්න. හරිද? සුජේ හරිද? හරි සර්. හරි. උදා ඉතින්ගි හරිද? හරි සර්. හරි සර්. එතන ගන්න. සවිල් හරි සර්. හරි. හැමෝම හරිනේ? මුලින්ම එනවා helpful. ඒකවල පොසිටිව් කියලා දාලාම දෙනවා. දාන්න අවශ්‍ය නැහැ නේ අපෝ පාරක්. noisy. ഘോഷාකාරී. ഘോഷාකාරී වෙන එක නෙගටිව් නේ. පන්ති එහෙම කෑ ගහන එක noisy. ഘോഷාකාරී එක ඍණාත්මක ලක්ෂණයක්. kind. කාරුණික වෙන එක හොඳ ගති ගුණයක්. positive. loyal. පක්ෂපාතී වෙන එක. මට කියන්නේ ඒක positive ද negative ද? positive or negative? පොසිටිව්. positive. ඔව් ඒ කියන්නේ කෙනෙක්ට හිතවත් පක්ෂපාතී වෙන්න එක positive කියලා ගන්න පුළුවන්. එහෙම තමයි අරන් තියෙන ඉංග්‍රීසි ග්‍රැමර් වලට අනුව positive කියලා තමයි අරන් තියෙන්නේ. හැබැයි මේක පොඩක් අවස්ථානුව තීරණය වෙනවා නේ. හරි කෙනෙක්ට හිතවත් පක්ෂපාතී වෙන්න එක loyal වෙන එක හොඳයි positive කියලා ගන්නවා. හැබැයි මේක විනිශ්චයකාරයෙක් වගේ නම් එයා පක්ෂපාතී වෙනත් කාට හරි විනිශ්චයකාරයෙක් ජජ් කෙනෙක්. ඒක නෙගෙටිව්. ඒක නෙගටිව්. එතෙන්ද නෙගටිව්. හරි. හිතන්න ඔයගොල්ලන් ගෙදර ඉන්න බල්ලා. ඔයාලට පක්ෂපාතී. ලෝයර්.
හරි ඊට පස්සේ හොඳට අඳුරන කෙනෙක් වාගේ යාළුවෙක් ඔයාලට පක්ෂපාතී. ඒ කියන්නේ ඔයාලට හිතවත්ව ඉන්නවා. ඔයා වෙනුවෙන් වැඩ කරනවා. හරි. ඒක හොඳ ගතිය ගුණයක්. obedient කීකරු වෙන එක. හොඳයි. positive. ඊට පස්සේ lazy negative දාලා තියන එක. honest අවංක වෙන එක හොඳයි. හරි මට කියන්න අවංකයේ විරුද්ධ පදේ වංක කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? කො what is the antonym? What is the opposite word of honest? විරුද්ධ පදේ මොකද්ද? කො මේ හය වසරේ වගේ කියලා දෙන්නේ. honest කියන විරුද්ධ පදේ. මතක නැද්ද? කො කිය? try එකක් දෙන්න. කාටවත් මතක නැහැ. ඉස්සරහට Unhonest. this කියන prefix එක දාන්න dishonest. Dishonest. prefix එක. හරි. stingy මසුරු වෙන එක නරකයි. negative. ඊට පස්සේ careless අපරික්ෂාකාරී වෙන එක ඒකත් නරකයි. අපරික්ෂාකාරීව පේපේ කළොත් ලකුණු හම්බෙන්නේ නැහැ නේ. untidy අපිලිවෙලට තියාගන්න කියනවා. අපිලිවෙලවත් බව නරකයි negative. truthful නිතරම ඇත්ත කියන එක සත්‍යකාරක වෙන එක හොඳයි මියුට් කරගන්න. හරි wasteful නාස්තිකාරී වෙන එක නරකයි නේ negative. friendly මිත්‍රශීලී වෙන එක හොඳයි. hot tempered ඉක්මනට කේන්ති යන එක නරකයි. සාමාන්‍යයෙන් හොඳට කියන්නේ හොඳ ඉක්මනට කේන්ති යන්නේ නැත්නම් එයාට ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. ඒ වගේ කෙනෙක්ට කොහොමද කියන්නේ මොන ටෙම්පර්ඩ්ද? ඉක්මනට කේන්ති යන්නේ නැති පැත්තකින් එලියා ගන්න මේ වගේ Cool tempered. හා Cool tempered. නෑ හොඳ try එක Cool tempered. good tempered කියන්නේ යාර සාමාන්‍ය ඉක්මනට කේන්ති යන්නේ නැහැ. ටෙම්පර් එක හොඳයි. good tempered ඒක වෙනම ලියන්න පැත්තකින් ඉක්මනට කේන්ති නොයන්න. නේද? හරි. ඊට පස්සේ එන්නේ activity 10 එකට. activity 10. writing ලිවීම බලන්න. write 5 sentences ලියන්න වාක්‍ය 5ක් about your best friend වාගේ හොඳම යාළුවා ගැන. using පාවිච්චි කරමින් adjectives නාම විශේෂණ මොන නාම විශේෂණද? that කියන relative pronoun එකෙන් මේ adjectives මොනවද කියලා විස්තර කරනවා. that describe විස්තර කරන his ඔහුගේ her ඇගේ ඔහුගේ හෝ ඇගේ qualities ගතිගුණ. ඔයාගේ හොඳම යාළුවා ගැන වාක්‍ය 5ක් ලියන්නලු. දීලා තියෙන උඩ දීලා තියෙන නාම විශේෂණ පාවිච්චි කරලා kind loyal obedient ඒවා පාවිච්චි කරලා honest ඔයාගේ හොඳම යාළුවා ගැන වාක්‍ය 5ක් ලියන්නලු. එයාගේ ගතිගුණ විස්තර කරලා. උදාහරණයක් දීලා තියෙනවා. he hari she hari is friendly. එයා ගොඩක් මිත්‍රශීලී වෙනවා. කාත් එක්කද? with කියන්නේ සමග. everybody හැම කෙනා එක්කම. in the class පන්තියේ හැම කෙනා එක්කම එයා ගොඩක් මිත්‍රශීලී වෙනවලු. හරි. ගොඩක් ලේසි. පොඩි කාලේ වැඩක් නේ. ඉක්මනට වාක්‍ය පහක් ලියන්න. පහ වසරේ වගේ වැඩක්. හරියට?
මැලිය රාත්‍රී 5ක්. ඒ අතරේ පොඩක් අර වෙලා වෙනස් කරන්න වෙනවා පොඩ්ඩක් ඔයගොල්ලන් ක්ලාස් එකේ හැමෝටම බ්‍රහස්පතින්දා එක එක අයට එක එක පන්ති දින එක එක වෙලාවට මට පොඩක් කියන්න බදාදා 6ට දැම්මත් පුළුවන් හැමෝටම බදාදා 6 ඉඳන් 8 වෙනකන් රෑ හවස බදාදා හවස 6ට දැම්මත් පුළුවන් ද හැමෝටම බැරි කෙනෙක් ඉන්නවනම් කියන්න සර් මට බෑ මටත් බෑ සර් ක්ලාස් එක තියනවා ඔව් සිංහල ක්ලාස් එක කියන කී වෙනකන් පහේ ඉඳන් 7 වෙනකම් ආයෙත් 7 වෙනකන් සිකුරාදා 1-3 පුළුවන් සිකුරාදා 1-3 මට පුළුවන් හරි සිකුරාදා 1-3 බැරි කාටද බැරි කෙනෙක් ඉන්නවනම් කියන්නක් ගන්න සිකුරාදා 1-3 පුළුවන්ද බැයිද උදාන් පුළුවන්ද පුළුවන් සුජේ පුළුවන්ද සුජේ පුළුවන්ද සිකුරාදා 1-3 හා පුළුවන් සර් පුළුවන් සදිල් පුළුවන්ද පුළුවන් සර් ඉසාරා පුළුවන්ද පුළුවන් පුළුවන් විහංගි පුළුවන් සර් නෙස්මි පුළුවන්ද ඔව් පුළුවන් බෑ බෑ සර් මේ වෙලාව අවුලක් නැහැ මේ වෙලාවට කට්ටියක ක්ලාස් එකක් තියෙනවලු හරි අනිත් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේම උදේවරු ක්ලාස් දාන කතාවක් කියනවා මොනවද කොයිලාට නැති ක්ලාස් එක තියෙනවද හා එන්නේ ඒකට කොයිලාට ක්ලාස් එක තියෙන්නේ එකයි තිය තුනයි තිය ඒ තියෙන තෝරන ටික සර් බ්‍රහස්පතින්ද උදේ 7-9 7-9 ඔව් හතරයි මට ප්‍රශ්නයක් නැහැ. හතරයි බැරි අය ඉන්නද බ්‍රහස්පති 7-9? තව වෙලාවක් දෙනවනම් මට දෙන්න පුළුවන්. ඉරිදා 2-4 පුළුවන්ද? Sunday 2 to 4. පුළුවන්ද? බෑ සර් බෑ. කෙනෙක් හරි බැරි ඉන්නවනම් කියන්න. සෙනසුරාදා 9:11. Saturday 9:11 AM. පුළුවන්ද? බෑ සර් බැරි කෙනෙක් ඉන්නවා.
සඳ තියෙන මේ ඔලල් කට්ටිය ක්ලාස් එකක්. ඒක බලන්න දවස් දෙකක් තියෙනවා. ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වෙන දවසට මාරු කරගන්න වෙනවා. සඳ පුළුවන් මට. හවස. සඳ 4:00 දැම්මත් පුළුවන්. පුළුවන්. බැරි කවුරු හරි ඉන්නවනේ කියන්නේ. බැරි කවුරු හරි ඉන්නවනේ සඳ 4:00. කාටද බැරි? සඳ 4:00 බැරි කාටද? සර් සෞන්ද එක තුන පුළුවන්ද? එක තුනක් පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ. ඒක පුළුවන්. හැබැයි ඔයාලා ඩිස්කෝඩ් ක්ලාස් දාන්නේ උදේ වගේ 2 වගේ වෙනකන් ක්ලාස් තියෙන්නේ. ක්ලාස් දැම්මම සඳ 4:00 පුළුවන් හැමෝටම. බැරි අය ඉන්නවද? සර් සෞන්ද 4-6 බෑ සර්. බෑ. කීයද වඩ පුළුවන්? මේ උදේ වරුවේ ඕන වෙලාවක පුළුවන්. උදේ වගේ ඩිස්කෝඩ් ක්ලාස් දානවා. සඳ එක තුන පුළුවන්ද වඩ? සඳිත්. එක තුන බෑ සර්. එතකොට 6:00ට ඒත් බෑ. 6:00ටත් බැයිද? සඳ 6 ඉඳන් 8 වෙනකන්. මොකද්ද? සඳ 6 ඉඳන් 8 වෙනකන් ඒත් බැයිද? සඳි සඳ 6:00ට එන්න බැයිද? ක්ලාස් එක තියනවාද? සෞන්ද සර් හවස එකක් දාගත්තා. සර් උදේ පාන්දර අවුලක් නැහැ. අඟහරුවට එක තුන පුළුවන්ද? එක තුන. පුළුවන්ද? බැරි අය ඉන්නවද? අඟහරුවට එක තුන. බෑ සර්. ඒත් බෑ. අපරන් හැමදාම මන්දේ. හැමදාම ඉස්කෝලේ එක තුන ක්ලාස් තියෙනවා. හැමදාම එක තුන දාලා. ඔව්. අඟහරුවට 10 12. ඉස්කෝලේ දාන්නේ. අවුලක් නැහැ. අවුලක් නැහැ. හරි. සරි. එහෙනම් බ්‍රහස්පතින්දාම 4:09 පුළුවන්ද? බැරි අය ඉන්නවද? බ්‍රහස්පතින්දාම උදේ 7:09. බැරි අය ඉන්නවනේ කියන්නේ. හැමෝටම පුළුවන්. දැනට පුළුවන්. සර් අපිට කියන්නේ. සර් අපිට සතිය ඉඳන් ඉස්කෝලේ 1:35 වෙනකන් හැමදාම සතිය දවස් වල තියෙනවා. තියෙන පටන් ගන්න එක. 8ටද? ඔව්. හරි මම පස්සේ බලන්න දානවා WhatsApp එකට පොඩ කතා කරලා. හරි. හරි. අපෝ දින ක්ලාස් තියෙන වෙලාව මම කියන්න කතා කරලා. සුට්ට මට හැමෝගෙම ටයිම් ටේබල් එක දානවද WhatsApp එකට? ඒතර මට හැමෝගෙම ටැලි කරලා බලන්න පුළුවන්. ගානක් හදනවා වගේ. හැමෝටම ෆ්‍රී වෙලා පොඩ බලන්න පුළුවන්. හැමෝටම ක්ලාස් තියෙන වෙලාව පොඩ දාන්න. හරි දවස් 5 ක්ලාස් තියෙන වෙලාව ඉස්කෝලේ තියෙනවා නම් මොන වගේ වෙලාවල් වලද? සර් එහෙනම් සර් මන්ඩේ 3 ඉඳන් 5 වෙනකම් පුළුවන්. සඳ 3-5 පුළුවන්. ඔව්. බැරි අය කවුද සඳ 3-5? සඳ 3-5 බැරි අය ඉන්නවද? බැරි අය කවුද? බැරි කෙනෙක් ඉන්නවද කියන්නත් ගන්න. නැත්නම් පුළුවන්ද?
සුජේ පුළුවන්ද? උදාන් පුළුවන් සර්. පුළුවන් සර්. උදාන් පුළුවන්. විහාංගි පුළුවන් සර්. සාරා පුළුවන් සර්. පුළුවන්. නැත්නම් පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන්. අර සම්මත කරලා දානවා. හරි. දැන් කන්ෆර්ම් නේ නේද? බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න. බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න. නැත්නම් ඊට කලින් මැසේජ් එකක් දාන්න. හරිනම් මේ කන්ෆර්ම් ආ. හරි. දැන් ලබන සඳ තියෙන 3-5. ලබන සඳ. අද බ්‍රහස්පතින්දා ඊළඟ සඳ 3-5. අවසන් ලියාගෙන අමතක වෙනවා. හරි. හරි දැන් යොත් කරගන්න. හරි. ඇක්ටිවිටි 10 එක කළේ ඉවරද? ඇක්ටිවිටි 10 කරලා ඉවරද? නෑ සර්. yes sir. හරි. හරි මම අපි ලියමු ඩිස්කස් කරගෙන ලියමු. මට ඔයගොල්ලෝ ලියපු වාක්‍යයක් කියන්න. හරි උදාහරණ වාක්‍යයක් කියන්න. හොඳම යාළුවා ගැන. කවුද හොඳම යාළුවා? සුජේද? my best friend is Sujay. එහෙම බෑ. නම කියන්න බෑ. qualities කියන්න ඕන. නම කිව්වට ප්‍රශ්නයක් නෑ. quality එකක් කියන්න ඕන. උඩින් අහන්න. he is honest person. He is a honest person. එහෙම. oh ආ. හරි. අපි ලියමු එහෙනම්. he ඔහු is වෙනවා. හරි. ඔන්න වැදගත් දෙයක්. honest නෙමෙයි honest. එච් එක silent. එච් එක සත්‍ය කරන්නේ නැහැ. honest person පුජ්‍යලේ නැත්නම් boy student ඕන එක. honest නමුත් හරිද? මම කියන්නේ දැම්මොත් හරිද? am I correct? දැම්මොත් හරිද? මම හරිද? දැම්මොත් හරිද? කොහොමද කියලා තියෙනවා මේවා? හරි. උදාහරණ හරිද? සලින් දැම්මොත් හරිද? වැරදි. ඇයි ඒ? හේතුව? What is the reason? It's wrong. Why? ඇයි වැරදි? honest කියන්නේ මේක බලන්න ලියලා බලන්න. එයා වංකයි කියන්නේ නිශ්චිතයි. නෑ. honest. ඒ නිශ්චිත එක නෙමෙයි. පුද්ගලයෙක් කියන එක තමයි මේ පුද්ගලයෙක් මේ අර indefinite article එක තමයි දාන්න ඕනේ. නිශ්චිත නොවන හරි and හරි දාන්න ඕනේ. දාන්න ඕනේ and. ඇයි ඒ? honest කියන්නේ බලන්න මේ sound එක. O sound. O sound කියන්නේ vowel sound එකක්. sound එකයි බලන්න. vowel sound එකක් වෙන නිසා and honest. sound එකයි බලන්න මම කියලා දෙන්න තියෙනවානේ. university කිව්වොත් මෙතන ඔයාලා ලියන බලන්න university කියන්නේ pronounce කරන විදිය. uni. u කියන්නේ y අකුර. y කියන්නේ vowel sound එකක් නෙමෙයි consonant sound එකක්. ඒ නිසා a university. and university නෙමෙයි u තිබ්බත්. ඒ වගේ මෙතනත් අකුර නෙමෙයි බලන්න ඕනේ sound එක. sound එක vowel නම් o sound එන්නේ and honest person. හරි. he is an honest person. හරි. අදාළන එක. හරි. ඔන්න පළවෙනි වාක්‍යය ලියුවා. number 2. සුජේ වාක්‍යයක් කියනවාද? උදාහරණයක්. He is very loyal for his friends. He is very loyal for his friends. Very good. ඔහු ගොඩක් loyal පක්ෂපාතී. Very good. ඔහු ගොඩක් පක්ෂපාතී for his friends. ඔහුගේ යාළුවන් සඳහා. Very good. quality එකත් හොඳයි. හරි. සඳිල් වාක්‍යයක් කියන්නේ? සඳිල් She is very kind and generous person. she the හරි. අපි දැන් ලියපු he නිසා මම අපි he කියලා ලියමු. she ලියවන she ම ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඔය එකක් ලියන්න. කො he එක නැත්නම් she. he is person කියලා කියනවනේ අනිවාර්යෙන් ඕන. හරි. පුජ්‍යලයක්නේ. අල්පයනත් නිසා ඕන. නැත්නම් පුජ්‍යලයක් නැතුව එහෙම කියන්න පුළුවන්. he is very kind. ඔහු ගොඩක් කාරුණිකයි and generous. නොමසුරුයි. very good.
ඔහු ගොඩක් කාරුණිකයි සහ නමසුරුයි. හරි. ඔහු is කියන්නේ වෙනවා. ඒක තමයි ක්‍රියාපදේ. ඉතා කාරුණික. ඔහු ඉතා කාරුණික වෙනවා. සහ නමසුරු වෙනවා. ඔහු ඉතා කාරුණික සහ නමසුරු වෙනවා. හරි. ඉස්සරහ වාක්‍යයක් කියන්න පුළුවන්. let me පුළුවන්ද? විහංගි පුළුවන්ද? එක වාක්‍යයක්. හරි. කැමති කෙනෙක් වාක්‍යයක් කියන්න ඕනේ. හැමෝටම chance එක දෙනවා. You have the chance or chance. හරි. කියන්න. කැමති වාක්‍යයක්. He is obedient with his class teacher. Is obedient obedient to his class teacher. හරි. ඔහු ගොඩක් is obedient. ඔහු කීකරු වෙනවා. ඔහු කීකරු වෙනවා. කාටද? to his ඔහුගේ කාටද කීකරු වෙන්නේ? class teacher විතරක් ගන්න එපා. teachers කියලා ගමු. ගුරුවරුන්ට. නැත්නම් teachers තරහ එනවා. හරි. He is obedient to his teachers. Very good. ඔහු කීකරුයි ඔහුගේ ගුරුවරුන්ට. හරි මේ ඔක්කොම positive qualities නේ හොඳ ගති ගුණ. He is a confident boy. උඩින් ගන්න ඕන වචනේ. උඩ තියෙන්න ඕන ඒක. උඩ නැහැනේ confident එක නේ. මේ ඔක්කොම තිබ්බනේ obedient තිබ්බා, kind, generous තිබ්බා, loyal තිබ්බා, honest තිබ්බා. උඩින් ගන්න වචනයක්. කො ඔන්තරම් ගන්න පුළුවන්. එකක් කියන්න තාම 5 last one. He is a hot tempered boy. He is a hot tempered boy. Hot tempered කියපුවම ගුටි ගන්න නෙවෙයි ආ. hot tempered කියන්නේ එයා පිළිගන්න මම hot tempered ඕ මට ඉක්මනට කේන්ති යනවා කියලා ගහයි ඉතින්. හරි. වාඩි ගන්න පුළුවන් he is not a hot tempered boy. ප්‍රශ්න නැහැ ලියන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ ප්‍රතිඵල ගැන මොකක් කියන්න එපා. වාට වුණා කියලා පුළුවන් he is always truthful. ඔහු නිතරම truthful. නැත්නම් වාට කියන්න පුළුවන් he is known to be truthful. ඔහු ප්‍රසිද්ධයි truthful ලෙස. හරි. he is always truthful. සත්‍යගරුක always කියන්නේ නිතරම. ඔහු නිතරම සත්‍යගරුක is කියන්නේ වෙනවා. ඔහු නිතරම සත්‍යගරුක වෙනවා. අපි තවත් එකක් සම්බන්ධ කරමු. and friendly මිත්‍රශීලී වෙනවා. ඒක දීලානේ friendly එක ලියලා තියෙනවානේ. and he is not hot tempered. not කියලා දාම නෙගටිව් එකක්. එතකොට හරි. 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 කොහොමම එන්න activity 11 එකට. පිටු 11 activity 11. බලන්න. Read the following description. හරි පිටු 11. Read කියවන්න. The following පහත description පහත විස්තරය කියවන්න. මොන විස්තරයේද? that එකෙන් විස්තර කරනවා මොන විස්තරයේද කියලා. that වෙනුර wrote වෙනුර ලියපු විස්තරය කියවන්න. about කියන්නේ ගැන. his best friend ඔහුගේ හොඳම යාළුවා ගැන.
හරි. වෙනුරු ඔහුගේ හොඳම යාළුවා ගැන ලියපු විස්තරය කියවන්න. මොකටද මෙයා ලියලා තියෙන්නේ? To the class wallpaper. පන්තියේ wallpaper කියන්නේ අර බිත්ති wall newspaper. හරි. පන්තියේ එල්ලන chart එකට. පන්තියේ බිත්තියේ wall කියන්නේ බිත්තියනේ. එල්ලන newspaper එකට. හරි. ඊට පස්සේ බලන්න write a similar description ලියන්නලු සමාන විස්තරයක් of your best friend. මෙතන of කියන්නේ ගැන. your best friend. ඔයාගේ හොඳම යාළුවා ගැන සමාන විස්තරයක් ලියන්නලු. හරි. බලන්න my best friend කියලා යා ලියලා තියෙනවා. ඔයා දන්නවද my best friend ගැන O level වලටත් ඇවිල්ලා තියෙනවා. ලකුණු 5ක් හම්බ වෙනවා. වචන 50ත් 70ත් අතර ලියන්න වෙනවා. කලින් 60ත් අතර දැන් 50ත් 70ත් අතර ලියන්න වෙනවා. ලකුණු 5ක ප්‍රශ්නයක්. හරි. බලමු. හරි. පැරග්‍රාෆ් එකක් ලියද්දි වැදගත් වෙන දෙයක් මම කියන්නම්. ඒ ටික නීති විදිහට මම දෙන්නම් පස්සේ. ඉස්සෙල්ලා අහගන්නකො. ඕනම ඡේදයක් ලියද්දි ප්‍රධාන පළවෙනි දේ තමයි ඔය ලියද්දි මැද හරිය රූලේ මැද හරියෙන් ඡේදේ පටන් ගන්න ඕන. ඕනම ඡේදයක් ලියද්දි මැද හරියෙන් පටන් ගන්න ඕන. indent the line කියලා කියන එක. සිංහල වලත් එහෙමනේ මැද හරියෙන් පටන් ගන්න ඕන. ඡේදයක් ලියද්දි. ඡේදේ පළවෙනි වාක්‍යය. ඒක තමයි ගොඩක් වැදගත් වෙන වාක්‍යය මුලින්ම. ඒක ලියන්නවා මාතෘකාව හඳුන්වා දෙමින්. මාතෘකාව හඳුන්වා දෙමින් topic sentence එක ලියනවා. හරි පළවෙනි වාක්‍යය ලියන්නේ ඒ අදාළ මාතෘකාව හඳුන්වා දෙමින්. ඊට පස්සේ ඒ මුලින් මාතෘකාවක් ලියවනේ. කියන්නේ මාතෘකාව හඳුන්වා දෙමින් වාක්‍යයක් ලියුවා. දැන් my best friend ගැන මෙයා කියලා දෙනවා I have many friends but Vismika is the one I like most. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. හැබැයි මම වැඩිපුරම ආස කරන කෙනා තමයි විස්මික කියලා කිව්වා. යාළුවගේ නම කිව්වා. එයාට ගොඩක් ආසයි කියලා කිව්වා. දැන් මේ වාක්‍යෙට සපෝට් කරන මුලින් ලියවනේ වාක්‍යය. ඒ වාක්‍යෙට සපෝට් කරන ඒ වාක්‍ය විස්තර කරන වාක්‍ය තමයි දිගටම ඡේදයේ ලියාගෙන යන්න ඕන. ඒ අදාළ තේමාවෙන් ඒ මාතෘකාවෙන් පිටපයින්න බෑ. වෙනත් පොයින්ට් එකක් ගැන කතා කරන්න. මියුට් කරගන්න. වෙනත් පොයින්ට් එකක් ගැන කතා කරන්න. අනිත් කවුද කියන්නේ? හරි. වෙනත් පොයින්ට් එකක් ගැන කතා කරන්න බෑ. හරි. ඒ මාතෘකාවට අදාළවම ලියාගෙන යන්න ඕන. හරි. සාමාන්‍ය වාක්‍ය 5ක් 6ක් වගේ ලියුවා නම් එක ඡේදයකට ඇති. මුලින්ම වාක්‍යයක් ලියුවා ඒකට සපෝට් කරන වාක්‍ය ටිකක් ලියුවා. ඊට පස්සේ අන්තිම වාක්‍ය ඔයා ලියන්න ඕන සාරාංශයක් විදිහට. ලියපු දේවල් ටික කැටි කරලා තනි වාක්‍යයක් ලියුවා නම් හරි. එහෙම ඔයාලට සාරාංශ කරගත කරන්න එතෙන්ට හරියට එකක් ගැලපෙන්නේ නැත්නම් එහෙම වාක්‍යයක් ඔයාලට හිතෙන්නේ නැත්නම් ඔයා මුලින්ම ලියවනේ වාක්‍ය topic sentence එක. මුලින්ම වාක්‍යයක් ලියවනේ මේ ඡේදය හඳුන්වා දෙන්නේ. ඒ වාක්‍යෙම ඒ වාක්‍යයේ තියෙන අදහසම වෙනත් වචන දාලා කියන්න පුළුවන්. ඒ මුලින් පළවෙනි වාක්‍යයේ අදහසම වෙනත් වචන දාලා කිව්වොත් එතකොට අන්තිම වාක්‍ය ලස්සන වෙනවා. අන්තිම වාක්‍ය තමයි පේපර් එක බලන කෙනා ඡේදයක් ලියනවා නම් අන්තිමට කියවන්නේ. ඊට පස්සේ තමයි එයා ලකුණු දාන්නේ. ඒකට එයාගේ හිත දිනා ගන්න පුළුවන්. අන්තිම වාක්‍ය ගොඩක් ලස්සනට ලියුවාම. එක්සැමින් එකේ හිත දිනා ගන්න පුළුවන්. හරි. බලන්න මම එක දෙන්නම් නෝට් එකක් විදියට පස්සේ. හරි. බලන්න එහෙනම්. my best friend ගැන දීලා තියෙනවා. මගේ හොඳම යාළුවා. බලන්න I have many friends. I have මට ඉන්නවා many friends මට ඉන්නවා ගොඩක් යාළුවෝ. but නමුත් Vismika is the one I like most. නමුත් විස්මික තමයි විස්මික වෙනවා the one පුජ්‍යලයා the one පුජ්‍යලයා I like most. මම වැඩිපුරම ආස කරන I like most මම වැඩිපුරම ආස කරන මම වැඩිපුරම ආස කරන පුජ්‍යලයා තමයි okay ක්ලාස් එක තියෙනවද? සර් මට දැන් ක්ලාස් එකක් තියෙනවා මම කට් වෙන්නද? මම කියන්නේ රෙකෝඩින් එක බලන්න ප්‍රශ්න නැහැ. හරි බුසන්න. හරි. බලන්න I have many friends මට ගොඩක් යාළුවෝ ඉන්නවා. නමුත් විස්මික තමයි මම වැඩිපුරම ආස කරන කෙනා. හරි. ඒකනේ ආ best friend වෙන්නේ. ඊට පස්සේ බලන්න we have known. ඒක තේරුම ලියා ගන්න cancelling. අපි දැනගෙන ඉඳලා තියෙනවා. අපි දැනගෙන ඉඳලා තියෙනවා. we have known. අපි දැනගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ දැනගන්න පටන් ගත්තා. තාමත් දන්නවා. හරි. දන්නවා කියන ක්‍රියාව අතීතයේ පටන් ගත්තා. තාමත් දන්නවා. we have been knowing කියලා දෙන්න දාන්න බෑ. හේතුව know එකට ing දාන්න බෑ. ඒවා ඉස්සරහට 11 ට කියලා දෙනවා. දැන් ඉස්සර හිතන්න එපා. we have known කියන්නේ අපි කාලයක් තිස්සේ දන්නවා කියලා යනකොට. අපි කාලයක් තිස්සේ දන්නවා.
අවුරුදු 10ක් තිස්සේ දන්නවා. අවුරුදු 5ක් තිස්සේ දන්නවා. කාලයක් තිස්සේ දන්නවා. we have not have එක past participle no කියන ක්‍රියාපදයේ past participle පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ tense එක මොකද්ද? tense එක හරි. කාටද tense එක කියන්න පුළුවන් we have not කියන එකේ? මම tense එක කියන්නේ present perfect. present perfect. very good. tenses තමයි වැදගත්ම දේ. අපි දැනගෙන ඉඳලා තියෙනවා present perfect. each other එකිනෙකාව. අපි එකිනෙකාව each other එකිනෙකාව කියලා කියන්නේ. අපි එකිනෙකාව දැනගෙන ඉඳලා තියෙනවා. since ඔන්න සිට කවදා සිටද? since කියන්නේ සිට. we were කියන්නේ අපි හිටියා. in grade 6 අපි 6 වසරේ සිටි කාලයේ සිට අදහස. අපි 6 පන්තියේ ඉඳන් එකිනෙකාව දැනගෙන ඉඳලා තියෙනවා. ඔයාගේ හොඳම යාළුවා දන්නවා 6 වසරේ ඉඳන්. හරි. අපි 6 වසරේ සිට එකිනෙකාව දැනගෙන ඉඳලා තියෙනවා. හරි. ඔන්න යාළුවා විස්තර කරනවා. දැන් මම පළවෙනි වාක්‍ය ලිව්වේ මේ යාළුවව හඳුන්වා දෙමින්. ඊට පස්සේ යාළුවා ගැන තමයි සියලුම වාක්‍ය ලියන්නේ. ඒතර පළවෙනි සෙන්ටෙන්ස් එකට සපෝට් කරමින් තමයි ඊළඟ වාක්‍ය ටික ලියන්නේ. ඊට පස්සේ කියනවා he is a tall and fair boy. ඔහු ගොඩක් he is a tall ඔහු උස and සහ fair සුදු පැහැපත් boy කියන්නේ පිරිමි ළමයෙක් with curly hair ක්‍රේල් කොණ්ඩයක් තියෙන දැන් අපි physical appearance ඉගෙන ගත්තානේ tall උස fair සුදු curly hair ක්‍රේල් කොණ්ඩයක් තියෙන කෙනෙක් හරි ඒතකොට ලක්ෂණ ගොඩක් අපි ක්‍රමස් දාලා කිව්වනේ ඒතකොට ලස්සනයි වාක්‍යය he is known to be මෙතන known to be කියන්නේ ප්‍රසිද්ධයි එයා ප්‍රසිද්ධයි කියන අදහස එයා මේ දෙයට ප්‍රසිද්ධයි එයා මෙහෙමයි කියන අනිත් අය දන්නවා he is known to be to be කියන්නේ වීමට cheerful කියන්නේ මොකද්ද cheerful ප්‍රීතිමත් කියන ප්‍රීතිමත් විතරම ප්‍රීතියෙන් තමයි ඉන්නේ සිනහ වෙලා සතුටින් ප්‍රීතිමත් friendly මිත්‍රශීලී and hard working මහන්සියලා වැඩ කරන hard working මහන්සි වී වැඩ කරන ඔයගොල්ලෝ වගේනේ මෙයා ප්‍රසිද්ධයිලු මහන්සියලා වැඩ කරන කෙනෙක් විදිහට ඒ වගේම මිත්‍රශීලී සහ ප්‍රීතියෙන් සිටින පුජ්‍යලයක් ලෙස ප්‍රීතිමත් පුජ්‍යලයක් ලෙස හරි ඊට පළවෙනි දේ යාළුවව හඳුන්වා දුන්නා යාළුවගේ බාහිර පෙනුම සහ අභ්‍යන්තර ගතිගුණ ගැන පොඩි හඳුන්වා දීමක් තමයි කළේ. ඒතර ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එක තමයි ඒ කළේ. හරි. ඒතර පැරග්‍රාෆ් එක ඉවරයි. ඊළඟ පැරග්‍රාෆ් එක එනවා. ආපහු විස්මික ගැනමයි කියන්නේ. මේක තනි ඡේදයක් විතර ගන්නත් පුළුවන් ඉතින්. හරි. දැන් ඔයගොල්ලෝදී ලියන්න આવොත් මෙහෙදි ඡේද වෙන් කරන්නේ නැහැ පළවෙනි වචන 50 ඡේදෙදි එක ඡේදයක් ලියන්නේ ඡේදයයි a පැරග්‍රාෆ්. ඡේද වෙන් කරන්නේ නැහැ. ෆස්ට් පේපර් එකේ. සෙකන්ඩ් පේපර් එකේ රචනාවට ලකුණු 15ක් හම්බ වෙනවා. ඒකෙදි ඡේද වෙන් කර ලියන්න ඕනේ. ඡේද 4ක් වගේ ලියන්න ඕනේ ඒකට. හරි. බලන්න ඊට පස්සේ ඊළඟ ඡේදය. විස්මික is kind hearted. කාරුණික හදවතක් තියෙන කෙනෙක්. kind hearted. කාරුණික හදවතක් සහිත කෙනෙක්. හරි. විස්මික කාරුණික හදවතක් සහිත වෙනවා. and සහ is always කියන්නේ නිතරම willing to කියන එකේ තේරුම මොකද්ද? willing to කාටද කියන්න පුළුවන් willing to කියන්නේ මොකද්ද willing to කියන්නේ මොකද්ද කැමැති ලියන්න කැමැති කියලා කැමැති help others උදව් කරන්න අනිත් අයට. හරි. ඔහු නිතරම කැමැතිලු අනිත් අයට උදව් කරන්න. He is always willing to help others. ඔහු නිතරම කැමැති අනිත් අයට උදව් කරන්න. හරි. ඊට පස්සේ බලන්න most of the time බොහෝ වෙලාවට තේරුම ලියන්න බොහෝ වෙලාවට he helps. he එක වචන නිසා help එකට s දානවා. simple present tense පුරුද්දා. බොහෝ වෙලාවට ඔහු උදව් කරනවා මට බොහෝ වෙලාවට ඔහු මට උදව් කරනවා with mathematics and science ගණන් වලට සහ විද්‍යාවට මට උදව් කරනවා මට ගණන් පාඩම් සහ විද්‍යාව පාඩම් කියලා දෙනවා හරි ඒක එයාගේ හොඳ ගතිගුණයක්
හැබැයි වාගේ පැත්තෙන් හරි වා එක්ස්පර්ට් වෙන්න ඕන අනුන්ගෙන් අහගන්න නැතුව ඉන්න දැනගන්න ඕන අනුන්ට කියලා දෙන්න දැනගන්න ඕන හරි හරි කොහොම හරි එක ඔයාගේ හොඳ ගති ගුණයක් අනිත් අයට පාඩම් කියලා දෙන එක ඊට පස්සේ බලන්න එනම හෙල්ප්ෆුල් කෙනෙක් නේ ඒ වගේම ජෙනරස් නොමසුරු කෙනෙක් Taman දන්න දේ අනිත් අයට කියලා දෙනවා very good quality ඊට පස්සේ කියනවා විශ්මික is an avid reader හරි avid කියන්නේ ඒ දෙයට ඉතා කැමැති reader ඒ කියන්නේ කියවන්න ගොඩක් කැමැති කෙනෙක් හරි ඒ කියන්නේ පොත් කියවන්න හොඳේ and an interesting storyteller කියන්නේ කතා කියන කෙනා interesting රසවත් කතා කියන කෙනෙක් එයා රසවත් කතා කියන කෙනෙක් හරි and his ambition ඔහුගේ අනාගත බලාපොරොත්තුව is වන්නේ to become කියන්නේ බවට පත් වෙන්න දෙගන් තේරුම බවට පත් වෙන්න කවුරු බවට පත් වෙන්නද writer ලේඛකයෙක් බවට පත් වෙන්න ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ලේඛකයෙක් බවට පත්වීමයි writer ලේඛකයා become බවට පත් වෙනවා හරි writer ලේඛකයා become බවට පත් වෙනවා ambition කියන්නේ බලාපොරොත්තු අනාගත බලාපොරොත්තුව හරි storyteller කියන්නේ කතා කියන කෙනා interesting රසවත් හරි as he is very creative කියන්නේ නිර්මාණශීලී as කියන්නේ නිසා ඔහු ගොඩක් නිර්මාණශීලී නිසා I think මම හිතනවා he can ඔහුට පුළුවන් become බවට පත් වෙන්න කවුරු බවට පත් වෙන්නද a good writer හොඳ ලේඛකයෙක් බවට පත් වෙන්න one day කවදා හරි දවසක අනාගතයේ එක දවසක හරි ඔහු ගොඩක් නිර්මාණශීලී නිසා මම හිතනවා ඔහුට පුළුවන් කියලා අනාගතයේ දවසක හොඳ ලේඛකයෙක් වෙන්න හරි යාගේ ඇම්බිෂන් එක ලේඛකයෙක් වෙන එකනේ රයිටර් කෙනෙක් වෙන එකනේ හරි he is usually punctual සාමාන්‍යයෙන් ඔහු සාමාන්‍යයෙන් he කියන්නේ ඔහු is කියන්නේ වෙනවා usually සාමාන්‍යයෙන් punctual කියන්නේ මොකක්ද punctual වෙලාවට වැඩ කරන ලියගන්න වෙලාවට වැඩ කරන ඔහු සාමාන්‍යයෙන් වෙලාවට වැඩ කරන කෙනෙක් වෙනවා හරි පරක්කු වෙන්නේ නැහැ වෙලාවට වැඩ කරන කෙනෙක් වෙනවා but නමුත් ඔන්න නෙගටිව් එකක් කියන මේ දක්වා පොසිටිව් දේවල් තමයි කිව්වේ යාළුවගෙන හොඳ දේවල් නමුත් sometimes සමහර වෙලාවට මෙයාගේ නරක ගති ගුණයක් he is a little absent minded a little කියන්නේ ටිකක් a little පොඩ්ඩක් චුට්ටක් absent minded අමතක වෙන කෙනෙක් සමහරවිට එයා ටිකක් අමතක වෙනවා අමතක වෙන කෙනෙක් absent minded කියන්නේ ටිකක් විවිධ දේවල් අමතක වෙනවා හරි භාවනා කරන්න කිව්වනම් හරිනේ සම්මා සතිය වඩන්න කිව්වනම් හරි අපි වගේ භාවනා කරන්න කියලා කියන්නේ as he is a good friend as කියන්නේ නිසා he is a good friend ඔහු හොඳ යාළුවෙක් වෙන නිසා I always enjoy මම නිතරම enjoy කරනවා රස විඳිනවා his company ඔහුගේ සමාගමද his company ඔහුගේ සමාගම එහෙමද company කියන්නේ මොකක්ද මෙතන කාටද කියන්න පුළුවන් company කියන්නේ මොකක්ද මේකේ තේරුම තේරුණාද company කියන එකේ තේරුම මෙතන කවුද කියන්නේ දන්නේ ආශ්‍රය ලියගන්න ආශ්‍රය මෙතන company කියන්නේ ඔහුගේ ආශ්‍රය ඔහු ඇසුරු කිරීම හරි ඔහු හොඳ යාළුවෙක් නිසා මම නිතරම ඔහු ආශ්‍රය කරන එක රස විඳිනවා I wish him මම ප්‍රාර්ථනා කරනවා පතනවා him ඔහුට all the best සෑමදේම සාර්ථක වෙන්න කියලා I wish him all the best මම ඔහුට හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හරි අන්තිමට ලස්සනට ඉවර කරන්න පුළුවන්. හරි තේරුණා නේද? දැන් එන ඔය වගේම විස්තරයක් ඔයාගේ හොඳම යාළුවා ගැන ලියන්න එක හෝම්වර්ක් එකක්. හරි මේ වචනම කොපි කරන්න එපා. මේ වගේ විස්තරයක් මේ වචන පාවිච්චි කරන්න පුළුවන්. මේකම ලියන්න එපා හැබැයි. අර පටන් ගන්න තැන ගොඩක් ලස්සනයි. I have many friends but Vishmika is the one I like most. ඔයා ඒ වාක්‍යෙ හැමම ගන්න. ඒවා ලස්සනයි. ඒ ලස්සන වාක්‍යෙ හැමම ගන්න. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. නමුත් ඒ අතරේ මගේ හොඳම යාළුවා මෙයා. ඊළඟ වගේ යාළුවගේ නම දාන්න. ඒක ලස්සනයි. ඒක ඔයා කටපාඩම් කරලා තියාගන්න. හරි අන්තිම වාක්‍යය ලස්සනයි. I wish him all the best. අපි පොඩ්ඩක් දික් කරන්න. ඒක පොඩ්ඩක්. හරි he is very kind hearted and ඒ වගේ මොකක් හරි කියන්නේ. I wish him all the best. He is a very talented person. ඔහු ගොඩක් කුසලතා සහිත talented කෙනෙක් and I wish him all the best කියලා ටිකක් දික් කරන්න ඒක. හරි. ඒ වගේ කරා නම් හරි. මට homework කරලා එක homework එකක් my best friend ගැන. දාගන්න HW කියලා. එතනම ප්‍රථමතක වෙයි. HW කියලා දාගන්න cancel එක. හරි. පුළුවන් අය මට කරලා WhatsApp කරන්න. වෙන පන්ති වල අය නම් WhatsApp කරනවා. homework එක WhatsApp කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ක්ලාස් පටන් ගත්තාම මට පෙන්නන්න හැබැයි ලියලා තියන්න. හරි. දෙසින් activity 12. බලන්න activity 12 එක. match the adjectives. match ගලපන්න. the adjectives නාම විශේෂණ. නාම විශේෂණ ගලපන්නලු and definitions. නාම විශේෂණ ගලපන්නලු මොනවත් එක්කද? definitions කියන්නේ අර්ථකථන. adjectives කියන්නේ නාම විශේෂණ, definitions කියන්නේ ඒවායේ අර්ථය, අර්ථකථන. ඒවායේ තේරුමත් එක්ක, අර්ථකථනයත් එක්ක ගලපන්නලු නාම විශේෂණ. හරි. මුලින්ම තියෙනවා moody. moody තමයි adjective එක. moody කියන එකේ තේරුම මොකක්ද? කවුද දන්නේ? ලියගන්න තේරුම නොසන්සුන්. නොසන්සුන් කෙනෙක්. නොසන්සුන්. ඒ කියන්නේ මෙහෙමයි. නොසන්සුන් ඉක්මනින් තරහ යනවා ඒ තේරුම් තියෙනවා නොසන්සුන්. ඒ කියන්නේ මේ හොඳින් ඉන්නවා එකපාරට මූඩ් එක අප්සෙට් ගිහිල්ලා. ආපහු හොඳට ඉන්න එකපාරට ආයි මූඩ් එක අප්සෙට් ගිහිල්ලා. ඉක්මනින් මූඩ් එක වෙනස් වෙනවා. ඒ තේරුම ගන්නත් පුළුවන්. moody. හරි. මේ සතුටින් හිටිය එකපාරට දුකින්. ආයි සතුටින් ඉන්නවා ආයි දුකින්. ඒ වගේ. moody. හරි. යගේ හිත නිතරම නොසන්සුන්. හරි. ඊට පස්සේ තියෙනවා ambitious. ambitious කියන්නේ අපේක්ෂා සහගත. අපේක්ෂා සහගත. අනාගතය ගැන හොඳ බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්. අපේක්ෂා සහගත. ambitious. අපේක්ෂා සහගත. ඒතර මේවා සියල්ලම පුද්ගලයෙක් විස්තර කරන්න පාවිච්චි කරන නිසා, නාමපදයක් විස්තර කරන නිසා මේවා සියල්ලම මොනවද? නාම විශේෂණ adjectives. confident. ආත්ම විශ්වාසයේ සහිත. ආත්ම විශ්වාසයේ සහිත. හරි. ඒ කියන්නේ දෙයක් කරන්න කිව්වොත් ඒ දේ කරන්න පුළුවන් කියලා confident තියෙනවා. විශ්වාසය තියෙනවා Tamanට. ආත්ම විශ්වාසයේ සහිත. lazy. කම්මැලි. කම්මැලි. cooperative. සහයෝගයෙන් වැඩ කරන. එකිනෙකා එක්ක සහයෝගයෙන් වැඩ කරන. සහයෝගයෙන් වැඩ කරන. තේරුම ලියා ගන්න pencilෙන්. සහයෝගයෙන් වැඩ කරන. aggressive. aggressive කියන්නේ නිතරම කේන්ති යන. ඔව් කේන්ති යන. එහෙම නැත්නම් නිතරම ෆයිට් එකට එන. රණ්ඩුවට බර. එහෙම ලියන්නකො රණ්ඩුවට බර. රණ්ඩුවට බර. කොයිලාවෙත් රණ්ඩුවටමයි එන්නේ. රණ්ඩුවට බර. ඒ වගේම ආක්‍රමණශීලී කියලා ගන්නත් පුළුවන්. ආක්‍රමණශීලී. එහෙම කියවන වඩා හොඳයි. ආක්‍රමණශීලී. The aggressive batsman කිව්වොත් සනිල් aggressive batsman. කොයිලාවෙත් 6 යම තමයි ගහන්නේ. ඩේවිඩ් වෝර්නර්, ක්‍රිස් ගේල් ඒ වගේ aggressive. shy. ලැජ්ජ. shy. ලැජ්ජාශීලී. ලැජ්ජ. selfish. මොකක්ද selfish කියන්නේ? ආත්මාර්ථකාමී. 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 very good. ආත්මාර්ථකාමී. ආත්මාර්ථකාමී. sociable. සමාජශීලී. සමාජශීලී. ඒ කියන්නේ යාර සමාජයත් එක්ක හොඳට ඉන්න පුළුවන්. කොන් වෙලා ඉන්න sociable. සමාජශීලී.
sensible කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව සහිත common sense එක තියෙනවා එයාට පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් sensible තැනට සුදුසු නුවණ සහිත හරි පැන්සලෙන් ඕකේම කරන්න ටෙක්ස්ට් බුක් එකේම පැන්සලෙන් කරන්න බෑ අංකයකට ගැලපෙන අංකයකින් කිසියම් දෙයක් කියනවා ඒකට ගැලපෙන උත්තරේ මොකක්ද ඉස්සරෙන් දාන්න බෑ කරන්ටක් ගන්න ඉක්මනට කරන්න සර් පොතේ කරන්න එපාද? පොතේ කරන්න එපා මොකද මේක මේ පොතේ කරන්න ගියොත් ඔක්කොම ලියන්නත් වෙනවා කොහොපාරක් ප්‍රශ්න ලියන්නත් වෙනවා ලියන්න අවශ්‍ය නැහැ මේකෙම කරන්න මොකද ඔයගොල්ලෝ පාඩම් කරද්දි මේක වැදගත් වෙනවා ඕලෙවල් වලට පාඩම් කරද්දිත් මේ පොත වළඟ තියෙනවා ඒතර මේ ග්‍රෑමර් තමයි පාඩම් කරන්න වෙන්නේ පැන්සලෙන් ලියන්න ඕලෙවල් පාඩම් කරනවා කියලා ලබන අවුරුද්දේ නෙමෙයි දැන් ඉඳන් පාඩම් කරන්න හරි ලබන අවුරුද්දේ කොහොමද ඔය පොත තියෙනවද මේ ඉස්කෝලෙන් ගන්න නැහැ 10ක තියෙනවද හරිද ඉක්මනට කරන්න ඔව් මම කතා කරා මේ වීඩියෝ එක තමයි මම ක්ලාස් එකේ ඉන්නේ රිවිව් එක මේ මට ඒක වෙබ්සයිට් එකේ දාන්න පුළුවන්ද
මොකක්ද message එකක් තියෙන්නේ? I have finished. Very good. හරි. බලමුද එහෙනම්? බලමු එහෙනම්. Number 1. She feels. She feels. She එක වචන feel එකට s එනවා. ඇයට දැනෙනවා. නැත්තම් ඇයට හැඟෙනවා. Very sure. ගොඩක් sure එකක්. විශ්වාසයක් මෙතන sure කියන්නේ. Of herself. Of කියන්නේ ගැන. Herself. ඇය ගැනම. ඇයට ඇය ගැනම විශ්වාසයක් තියෙනවා. හොඳ. මොකද උත්තරේ? confident, Confident. Yeah. Confident තමයි උත්තරේ. Number 2. He only thinks about himself. He, ඔහු thinks, හිතනවා. ඔහු ඒක වචන නිසා think එකට s එකක් එනවා ක්‍රියාපදයට. Only කියන්නේ විතරයි. Only කියන්නේ විතරයි. පමණයි. About කියන්නේ ගැන. Himself, ඔහු ගැනම. Reflexive pronoun එක himself. selfish ඔහු හිතන්නේ ඔහු ගැන විතරමයි. ඔහු හිතන්නේ ඔහු ගැන Selfish. විතරමයි. ඔව්. Selfish. ආත්මාර්ථකාමී. Selfish, ආත්මාර්ථකාමී. නරක ගති ගුණයක් නේ. Number 3. He is always ready. ඔහු නිතරම ලෑස්ති. Always නිතරම ready. ලෑස්ති සූදානම්. For a fight. Fight එකකට. සටන් කිරීමට හැමතිස්සෙම සූදානම්. මොකද්ද? ලක්ෂණ. aggressive, Aggressive. ආක්‍රමණශීලී. ආක්‍රමණශීලී. රණ්ඩුවට බර. ආක්‍රමණශීලී. හරි. She is good at. Good at කියන්නේ දක්ෂයි. ලස්සන වචනයක්. Good at. දක්ෂයි. මතකද 9 වසරේ පාඩමක් තිබ්බා everybody is good at something. හැම කෙනාම Variety. හරි. ඒතර good at කියන්නේ දක්ෂයි. She is good at. ඇය දක්ෂයි working වැඩ කිරීම. Working කියන්නේ වැඩ කිරීම. ඇය දක්ෂයි වැඩ කිරීමට. ඒතර වැඩ කිරීම කියන්නේ මෙතන නාම පදයක්. ඇය දක්ෂයි වැඩ කිරීමට with other people. With කියන්නේ සමග. Other people. අනිත් මිනිස්සු එක්ක. අනිත් මිනිස්සු සමග ඇය වැඩ කිරීමට දක්ෂයි. උත්තරේ Cooperative. cooperative. cooperative සහයෝගයෙන් වැඩ කරන කියන දේ තමයි ඒක තියෙන්නේ. හරි ඊට පස්සේ බලන්න ඔන්න being පාවිච්චි කරලා තියෙනවා being කියන්නේ මොකද්ද මෙතන තේරෙනවා අපි be verbs කළා being කළා he likes ඔහු ආසයි being බලන්න ඉස්කෝලේ ගියාම යාළුවන්ගෙන් අහලා බලන්න being කියන එක තේරුම දන්නවද කියලා b e i n g එකේ he likes ඔහු ආසයි being කියන්නේ මෙතන සිටීම ඔහු ආසයි සිටීමට ඉන්නට with other people අනිත් මිනිස්සුත් එක්ක සමාජයේ අනිත් මිනිස්සුත් එක්ක නිතරම ඉන්න ආසයි තනියම ඉන්න නෙමෙයි ආස සමාජයේ මිනිස්සුත් එක්ක ඉන්න ආසයි මොකක්ද එහෙනම් sociable being කියන්නේ සිටීම කියලා ලියගන්න sociable සමාජශීලී number 6 he is happy ඔහු එක වෙලාවක සතුටින් he is happy one moment එක මොහොතක එයා සතුටින් one moment එක මොහොතක and sad දුකින් ඉන්නවා the next ඊළඟ මොහොතේදී දුකින් ඉන්නවා මොකද්ද moody රසංශ mood එක නිතරම වෙනස් වෙනවා ඊළඟ එක she doesn't like working ඇය ආස නැහැ වැඩ කරන්න ඇය වැඩ කරන්න ආස නැහැ මොකද්ද එහෙනම් වැඩ කරන්න කැමති නැහැ lazy කම්මැලි හරි number 8 she has ඇයට තියෙනවා a lot of කියන්නේ ගොඩක් common sense ස්ථානෝචිත ප්‍රඥාව එහෙම නැත්නම් තණ්ඩ සුදුසු නුවණ sensible number 9 she finds it difficult and find it difficult කියන්නේ ගොඩක් අදගත් අමාරු වෙනවා ලියගන්න තේරුම අමාරු වෙනවා ශ්‍රී ලංකා find it difficult to win matches ශ්‍රී ලංකාවට අමාරු වෙනවා තරඟ දිනන එක
හරි ඒ වගේ කියන්න පුළුවන්. කුසල් මෙන්ඩිස් finds it difficult to score runs. කුසල් මෙන්ඩිස් ලකුණු ගහන එක අමාරු වෙනවා. ඒ වගේ කියන්න පුළුවන්. හරි. I find it difficult to score marks for විෂය දාන. මට මේ විෂයේ ලකුණු ස්කෝර් කරන එක අමාරු වෙනවා. හරි. She finds it difficult. ඇයට අමාරු වෙනවා. මම she එක වචන නිසා find නෙමෙයි finds එස් අකුරක් දානවා. ඇයට අමාරු වෙනවා to talk කතා කරන්නට to new people. අලුත් මිනිස්සුන්ට නොදන්න මිනිස්සු එක්ක කතා කරන්න මෙයාට ගොඩක් අමාරු වෙනවා. මුලින්ම පුජ්‍යලෙක් එක්ක කතා කරන්න මෙයාට ගොඩක් අමාරුයි. එහෙනම් shy shy like that. Shy. Number 10. He wants ඔහුට අවශ්‍යයි to do well හොඳට කරන්න in life. ජීවිතේ හැම දෙයක්ම හොඳට කරන්න අවශ්‍යයි යාට. මොකද්ද? ambitious ambitious අනාගතය ගැන අපේක්ෂා සහගතව ඉන්න කෙනෙක්. හරි lazy නේ නේද? අර lazy නෙමෙයි මේක easy නේ. It's like a cake walk, no? A cake walk, a very easy thing. Hurry. Should I spoken English for that? Take your spoken English book. Spoken English පොතක් ගන්න පොඩක් පැරග්‍රාෆ් එකක් ලියන හැටි මම පොඩක් දෙනවා. පැරග්‍රාෆ් එකක් දෙන්නේ නැහැ. උපදේශ ටිකක් දෙනවා ගොඩක් වැදගත් O level වලට එහෙම. එසේ පොතක් ළඟ තියාගන්න. රචනා ලියන පොතක් ළඟ තියාගන්න. දැන් ගන්න spoken English පොත. Now take your spoken English book. හරි. අපි සාමාන්‍යයෙන් එදිනදා කතා බහේදී අපේ හිතවත් ඈත් එක්ක, ගෙදර නංගිත් එක්ක, මල්ලිත් එක්ක, ඒ වගේම අම්මලා තාත්තලා එක්ක, හොඳම යාළුවෙක් එක්ක අපි කියනවා මේ වගේ දේවල් කියනවා නේද? එන්නකෝ අනේ, කන්නකෝ අනේ, දොර වහන්නකෝ අනේ. ඒවයි කියනවා නේද? ටීවී එක දාන්නකෝ අනේ. අනේ කියලා කියනවා නේද? හරි. ඉංග්‍රීසි වලින් කොහොමද ඒක කියන්නේ? ඉංග්‍රීසි වලින් ස්පෝකන් ඉංග්‍රීසි කියන කතා කරනවා. කතා කරන ඉංග්‍රීසි. ඒ වගේ මෙහා විභාගයට වැදගත් නැද්ද? අපි විභාගයට කතා කරන්නේ නැහැ නේ. ඒ නිසා අපිට ඕනේ නැහැ ඕවා. එහෙමද? විභාගයටත් එනවා. ඩයලොග්ස් ලියන්න එනවනේ. සංවාදයක් දෙබසක් ලියන්න එනවා. ඒතර කතා කරන විදිහ තමයි ලියන්න ඕනේ. ඒතර තමයි ලකුණු හම්බෙන්නේ. නැත්නම් ලකුණු ගන්න බෑ. ඉතින් ඒතරත් වැදගත් වෙනවා. ලකුණු 15ක ප්‍රශ්නයක්. එක්ක රචනාව නැත්නම් ඩයලොග් එක. රචනාව අමාරු එකක් ආවා. ඔයාලා කරුණු නොදන්න රචනාවක් ආවා. එහෙනම් ඔයාලා ඩයලොග් එක ලියන්න වෙනවා. ඔයගොල්ලන්ගේ ඊළඟ පාර ඩයලොග් එකක්. එහෙම තමයි කට්ටියගේ ස්ටෝරි එකක්. ඔයගොල්ලන්ගේ අවුරුද්දට එන්නේ ඩයලොග් එකක්. ඒ නිසා ස්පෝකන් ඉංග්‍රීසි වැදගත්. ඒ නැතත් ඉතින් විභාගේ නැතත් කතා කරද්දී ඕනේ නෑනේ. හරි. කොහොමද කියන්නේ අනේ කියලා ඉංග්‍රීසි වලින්? දන්නේ නැහැ. Will you? ලියගන්න will you. හරි. එන්න නම් come. ගොඩක් ලේසි මේක. come will you. එන්නකෝ අනේ. ලියගන්න. come will you කියන්නේ එන්නකෝ අනේ. හරි ඉපලිය. come will you. එන්නකෝ අනේ. හරි මල්ලිට කතා කරනවා එන්නකෝ අනේ කියලා. මල්ලි කියන එන්නෙම නැහැ කියලා. කොහොමද කියන්නේ? එයා කියන උත්තර දෙනවා I will not come. will not කෙටි කරලා කියන්නේ want කියලා. I won't come. මම එන්නෙම නැහැ. මේ will not කෙටි කරා. I won't come. මේක ලංකාවේ කට්ටිය want කියලා කියන. හැබැයි want කියන්නේ ඒක නෙමෙයි මේක. ඕන කියන්නේ. British English වල එංගලන්ත කට්ටිය කියන්නේ මේක අදින් නැහැ. want නෙමෙයි want. want. I won't come. මම එන්නෙම නැහැ. අනිත් එක තමයි ඔයාලා ඩයලොග්ස් ලියද්දි මේ වගේ කෙටි යෙදුම් පාවිච්චි කරන්නම ඕන. will not දාන්න බෑ. spoken English වලදී. ලිඛිත ඉංග්‍රීසි වලදී will not දාන්නම ඕන. spoken English වලදී ඩයලොග් එක දෙබසක් ලියද්දි කෙටි යෙදුම් තමයි දාන්නේ. නැත්නම් ලකුණු කපනවා. cannot එක can't කියලා. have not කියන එක haven't කියලා. has not hasn't කියලා. එහෙම තමයි ලියන්නේ. හරි.
දැන් අර ගෙදර ඉන්න පොඩි මල්ලි දොර අරිනවා වහින වෙලාවට. හරි හිරිකඩ පාර යනවා ගෙදෙට්ට. දොර වහන්නකෝ අනේ. කොහොමද කියන්නේ? කියන්න බෑ. ලේසි. දොර වහන්නකෝ අනේ. සඳිල් පුළුවන්ද කියන්නේ? දොර වහන්න. ඒක තර මල්ලිලා නෑ. මල්ලිලා නැහැ. හා නංගිට කියනවා කියනකො නංගි කෙනෙක් ඉන්නවද? ඈ. අයියා කෙනෙක් අක්කා කෙනෙක්? ඉන්නවා. අයියට හරි අක්කට හරි කියනවා කියනකො. කියනවා. හරි දොර වහන්නකෝ අනේ. කො? වහන්න නම් විධානයක් නියමකයක්. close. ඔව් ක්‍රියාපදයෙන් වල පටන් ගන්නවා. ක්‍රියාපදයෙන් වාක්‍ය පටන් ගන්නවා එක අනා. හැබැයි මේක will you දැම්මම ආදරණීය අනා. හරි. close වහන්න. S එක Z වගේ තමයි ප්‍රනවුන්ස් කරන්නේ බ්‍රිටිෂ් විදිහ. close. close නෙමෙයි close. close door. close the door. දොර වහන්න. close the door will you. දොර වහන්න කොහොමද? හරි. මල්ලි ඒ පාර කියනවා වැහුවේ නැත්තම් බරපතල වෙනවා තාත්තේ ගුටි ගන්න වෙනවා. I'll close. මම වහන්න. I'll close. මම වහන්නම්. I will කියන එක දිගටම I'll close. ඒ කියන්නේ I'll කිය. I'll close. Okay. Hi. දැන් මල්ලි චොක්ලට් එකක් කනවා. මට දෙන්නකෝ අනේ චොක්ලට් එක. කොහොමද කියන්නේ? මට දෙන්නකෝ අනේ. දෙන්න නම් gift. මට me අනේ will you give me will you මල්ලි කියන දෙන්නෙම නැහැ. I won't give. මම දෙන්නෙම නැහැ. I won't give. I won't give. හරි. මල්ලියා හිතන්න අමුත් එක්කෙනා ගෙදරට. A visitor comes to your home. A visitor comes to your home. නිකම්ම home කියවන to දාන්න බෑ. හැබැයි your home අපිට to දාන්න පුළුවන්. දාන්න ඕන. නිකම්ම home නම් to දාන්න නැහැ. your home නම් our home නම් my home නම් to දානවා. A visitor අමුත් එක්ක comes එනවා. අමුත් ඒක වචන S එකක් දානවා. A visitor comes අමුත් එක්ක එනවා to your home. ඔයාගේ නිවසට. Okay. Then what do you do? ඔයා මොනවද කරන්නේ? What do you do? සංග්‍රහ කරනවානේ මොන හරි. Okay. You offer some biscuits for him or her. ඔයා බිස්කට්ස් ටිකක් දෙනවා. එයා එක බිස්කට් එකක් කාලා නතර වෙනවා. තව බිස්කට් එකක් කන්නකෝ අනේ. කොහොමද කියන්නේ? තව බිස්කට් එකක් කන්නකෝ අනේ. අපි නම් එහෙම කියන්නේ නැද්ද? ටිකක් එහෙමයි. කො කන්න කියලා කොහොමද කියන්නේ? eat. හැබැයි එංගලන්ත කට්ටිය කන්න කියලා කියන්නේ have කියලා. have. Have your lunch. ඔයාගේ lunch එක ගන්න. දිවා ආහාරය කන්න. Have a cup of tea. තේ එකක් බොන්න. Have කියන්නේ කනවා බොනවට එංගලන්ත කට්ටිය කියන්නේ have කියලා. ඒ වගේම ලංකාවේ හොඳට ඉංග්‍රීසි කතා කරන අය කියන්නේ have කියලා. I am having my lunch. මම මගේ lunch එක ගනිමින් ඉන්නවා. have කන්න. Another biscuit. තව බිස්කට් එකක්. Will you? තව බිස්කට් එකක් කන්නකෝ අනේ. එයා කියනවා අල්ලි මම කන්නම්. I want it to කන්නෙම නැහැ. have කන්න eat කියන එක. another biscuit. තව බිස්කට් එකක් කන්නකෝ අනේ. I'll eat. මම කන්නම්. තේරුණානේ කියනවා?
හරි උදාහරණයක් කියන්න බලන්න උදාහරණ ටික මොන හරි දාලා සින්දුවක් කියන්නකෝ අනේ කොහොම සින්දුවක් කියන්නකෝ අනේ උදාහරණයක් දෙන්නකෝ අනේ කො සමිල් උදාහරණයක් කියන්න බලන්න උදාහරණ නෑ සුජය විහාංගි පුළුවන් හරි දැන් අමුත්තට කියනවා අමුත්ත දැන් ඔන්නට වඩා හිටියා යන්නකෝ අනේ එහෙම කියන්නේ නැහැ නේ Give an example. give an example හරි give an example will you හරි උදාහරණයක් දෙන්නකෝ අනේ very good සින්දුවක් කියන්නකෝ අනේ Sing a song, will you? sing a song will you very good හරි තේරුණාද එහෙනම් හරි අපි උදාහරණයක් දීමු sing a song will you sir okay play guitar will you play the guitar will you guitar කියන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදයක් ඒක එක වචන එක ගිටාර් එකයි සහ ඒක ගණන් කරන්න පුළුවන් ගිටාර් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් හරි ගිටාර් වගේ ගණන් කරන්න පුළුවන් නාම පද ඉස්සරහෙන් අනිවාර්යෙන් හරි the හරි my හරි his හරි my his her ඒ වගේ දෙයක් හරි ඒ වගේ වචනයක් දාන්නම ඕන ඒක this guitar තමයි කියනවා determiners කියලා එක ආටිකල් එකක් මේ සියල්ල determiners මේ වගේ මොකක් හරි වචනයක් දාන්නම ඕන එක guitar නැත්නම් the guitar හේතුව guitar එක එක වචන සහ countable noun එකක් ගණන් කරන්න පුළුවන් නාම පදයක් නිකම් book කියන්න බෑ එක book නැත්නම් the book නැත්නම් my book his book her book එහෙම නැත්නම් this book that book එහෙම කියන්නම ඕන හරි sing a song සින්දුවක් කියන්නකෝ අනේ sing a song will you හරි එතකොට ගායකයා කියනවා I want sing කියන්නෙම නැහැ I want sing හරි spoken english පද වහන්න take your essay book take your essay book රචනා ලියන පොත ගන්න රචනාවක් ලියන්න නැහැ පැරග්‍රාෆ් එකක් ලියන්න හැටි කියලා දෙනවා කොහොමද පැරග්‍රාෆ් එකක් ලියද්දී වැදගත් වෙන උපදෙස් ගොඩක් වැදගත් O level වලට එහෙම ලකුණු ස්කෝර් කරන්න ගොඩක් වැදගත් ගොඩක් ස්කෝල් වල එහෙම කියලා දෙන්නේ නැහැ මේක හරි ලියගන්න මාතෘකාව ලියගන්න writing a paragraph writing ලිවීම a paragraph ඡේදයක් ලිවීම how to write a paragraph to get full marks කොහොමද ඡේදයක් ලියන්නේ උපරිම ලකුණු ගන්න සම්පූර්ණ ලකුණු ගන්න හරි writing එකට ලිවීම ඡේදයක් ලිවීම හරි හරි අන්මියුට් කරන්න ඉන්න හරි පැරග්‍රාෆ් එකක් කියන්නේ ඡේදයක් කියන්නේ මොකද්ද ඡේදයක් කියන්නේ වාක්‍ය ගොඩක් හරි ඡේදයක් කියන්නේ වාක්‍ය ගොඩක් වාක්‍ය සමූහයක් හරි ලියන්න එහෙනම් a paragraph is a group of sentences වාක්‍ය ගොඩක් තියෙනවනේ ඡේදයක ලියන්න a paragraph ඡේදයක් is a group of sentences paragraph එකක් කියන්නේ වාක්‍ය සමූහයක් ලියන්න the paragraph is a group of sentences that share a common idea that share ඒ වාක්‍ය සමූහය බෙදා හදා ගන්නවා ෂෙයා කර ගන්නවා බෙදා ගන්නවා ඒ වාක්‍ය ටික බෙදා ගන්නවා group කියන්නේ සමූහයක් කණ්ඩායමක් හරි ඡේදයක් කියන්නේ වාක්‍ය සමූහයක්
that share බෙදා හදා ගන්න a common idea පොදු අදහසක්. ඒ කියන්නේ වාක්‍ය ඔක්කොගෙම කියන්නේ එකම පොදු අදහසක්. වෙන අදහස් නෙමෙයි. වාක්‍ය ඡේදයක් කියනවා නම් නිතරම කියන්න ඕනේ එක අදහසක් ගන්න. එක පොයින්ට් එකක් ඉස්මතු කරන්න ඕනේ එක ඡේදයක. ඊළඟ ඡේදයේ තවත් පොයින්ට් එකක්. common කියන්නේ පොදු. idea අදහස. පොදු අදහසක්. බෙදා හදා ගන්න වාක්‍ය සමූහයකට තමයි අපි ඡේදයක් කියලා කියන්නේ. ඔය එක ඡේදයක් ලියුවොත් ඒ සම්පූර්ණ ඡේදෙම කතා කරන්න ඕනේ එක අදහසක් ගැන. එක තේමාවක් තියෙනවා. පොදු අදහසක් තියෙනවනේ ඡේදයට. හරි. ඔන්න එහෙනම් පැරග්‍රාෆ් එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඉක්මනට ලියන්න. ස්ටාමාක් ඇදලා ලියා ගන්න. You should always ඔබ නිතරම කළ යුතුයි. always කියන්නේ නිතරම, should යුතුයි. You should always indent the first line. ඒක මොකද්ද? first line පළවෙනි පේලිය. ඒ කියන්නේ මේ රූල නම් මේ පොත නම් වාගේ මෙන්න මේ හරියෙන් තමයි පළවෙනි ඡේදය පටන් ගන්නවා. සුට්ටක් දකුණට කරලා තමයි පටන් ගන්න ඕනේ. ඒකයි ඒක. ඡේදයක් කියන්නේ සුට්ටක් රූලේ මැද හරියට කරලා තමයි පටන් ගන්න ඕනේ. සුට්ටක් දකුණට කරන්න ඕනේ. ඒකයි ඒක. ඉන්ඩෙන්ට් කරනවා කියන්නේ සුට්ටක් එහාට කරන එක. මැද හරියට ගන්න එක. You should always indent the first line. ඕනම ඡේදයක පළවෙනි පේලිය සුට්ටක් මැද හරියට ගන්න ඕනේ. හරි ලියන්න ගන්න. ඊට පස්සේ ලියන්න it includes අඩංගු වෙනවා. ඒකට අඩංගු වෙනවා 3 parts කොටස් 3ක්. රචනා ඡේදයකට කොටස් 3ක් අඩංගු වෙනවා. මොකද ඔයාලට O level එකක් ඕන නම් හරියට රචනා ලස්සනට රචනා ලියන්න පුළුවන් වෙනවා. රචනාවක් කියන්නේ මොකද්ද? ඡේද ගොඩක්. රචනාවක් ලියන්න නම් ඡේද ලියන්න පුළුවන් වෙනවා. ඡේද ලියන්නේ කොහොමද කියලා තමයි කියන්නේ. වැඩිම ලකුණු හම්බෙන ප්‍රශ්නේ ලකුණු 15ක් හම්බෙන ප්‍රශ්නේ රචනාවක්. දෙවෙනි පේපර් එකේ. ෆස්ට් පේපර් එකේ ලකුණු 5ක් හම්බෙන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඡේද වලට විතරක් ලකුණු 20ක් හම්බෙන O level පේපර් එකේ. ඔයගොල්ලන්ගේ grade 10 western province papers වලත් ඒ වගේ. ඊට පස්සේ තව ලකුණු 10ක ප්‍රශ්නයක් තියෙනවා. එක්ක ලෙටර් එකක් ලියුමක්. එහෙම නැත්නම් ප්‍රස්තාරයක් විස්තර කරන්න. ප්‍රස්තාරය දීලා ඒක විස්තර කරන්න. පොඩ්ඩක් බලන්න ලකුණු කීයද කියලා. ෆස්ට් පේපර් එකේ ලකුණු 5යි. හරි. තව නෝටිස් එකක් වගේ එකක් යනවා. නෝටිස් එකක් හරි නෝට් එකක් හරි. ඒකට ලකුණු 5යි. ඒතකොට ඒවත් මේ වගේ තමයි. ඡේද වගේ තමයි. රයිටින් වලට. හරි. ඊට පස්සේ තව ලකුණු 5ක ප්‍රශ්නයක් එනවා. ෆස්ට් පේපර් එකේ ඡේදයක් ලියන්න. සෙකන්ඩ් පේපර් එකේ කෙලින්ම ලකුණු 15ක ප්‍රශ්නයක්. තවත් ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා. ප්‍රස්තාරයක් විස්තර කරන්න. එහෙම නැත්නම් ලෙටර් එකක් ලියුමක් ලියන්න. ඒතර ඒවත් ඡේද ලියන්න තියෙනවා. බලන්න ඔක්කොම එකතු කීයක් එනවද කියලා ඡේද එකේ. 15යි 5යි 20යි 30යි ලකුණු 40ක් එනවා. ලකුණු 40ක් එනවා කෙලින්ම ලියන ඒවාට. තවත් මේවා වැඩි වෙන අවස්ථාවක් තියෙනවා ඉදිරිය හින්දා සාමාන්‍ය ලකුණු 40ක් විතර වගේ ලකුණු ගන්න පුළුවන්. ඔයාලට හරියට ලියන්න පුළුවන් නම් ඡේද ලියන එකේ. ඒක ගොඩක් වැදගත්. හරි. හරි. එහෙනම් ඡේදයකට කොටස් තුනක් තියෙනවා. බලන්න මොනවද මේ කොටස් තුන කියලා. හරි. ඔයගොල්ලෝ යටට ලියන්න. number 1 topic sentence. පළවෙනි එක තමයි topic sentence එක. මුලින්ම ඔයා topic sentence එකක් ලියන්න ඕනේ. topic sentence එක කියන්නේ ඡේදයට මාතෘකාවක් දෙනවනේ. හිතන්න my best friend, my village. හරි. ඒ මාතෘකාව හඳුන්වා දෙමින්, ඔයාගේ ගම හඳුන්වා දෙමින් වාක්‍යයක් ලියනවා. My village is a beautiful village
and it is called එකට කියනවා කියලා ගමේ නම දාන්න. ඒ වගේ හඳුන්වා දෙමින් වාක්‍යයක් කියනවා. There are many friends in my life but blank is my best friend. එයා තමයි මගේ හොඳම යාළුවා කියලා යාළුවගේ නම දානවා. හරි මාතෘකාව හඳුන්වා දෙමින් පළවෙනි වාක්‍යය ලියනවා introduction වාක්‍ය හඳුන්වා දීමක් ලියනවා. එතකොට ඒකේ මොකද්ද වෙන්නේ? tells ඒක කියනවා the main idea ප්‍රධාන අදහස. ප්‍රධාන අදහස එකකින් කියවෙනවා. tells the main idea ප්‍රධාන අදහස කියවෙනවා. ඉක්මනට ඒක තමයි පළවෙනි කොටස ඡේදයක. පළවෙනි වාක්‍යයෙන් මාතෘකාව හඳුන්වා දෙනවා. ඔයා ලියන්න යන දේ ගැන කියනවා. ඊට පස්සේ ඒ වාක්‍යයට සපෝට් කර තමයි ඒ වාක්‍ය විස්තර කරමින් තමයි ඊළඟ වාක්‍ය සියල්ලම ලියන්නේ. ඒ වාක්‍යයට සපෝට් කරන වාක්‍ය තමයි ලියන්නේ. මේකට key sentence එක කියලා කියනවා. key sentence ප්‍රධාන. හරි. key sentence එක කියලා කියනවා. උඩින් ලියව පේන්නේ නැනේ. key sentence එක කියලා කියනවා. ප්‍රධාන වාක්‍ය. හරි. ඊට පස්සේ ලියන්න detailed sentences number 2. ඒ කියන්නේ detail කියන්නේ විස්තර සපයනවානේ. විස්තර සපයන වාක්‍ය. මේ මුලින් කියපු දේ ගැන විස්තර සපයනවා. නැත්නම් මුලින් කියපු අදහසට සපෝට් කර වාක්‍ය ලියනවා. explain and support the main idea. explain පැහැදිලි කරනවා. and support සහයෝගය දක්වනවා. support කරනවා. දන්නවනේ ඒක support කරනවා. මොකටද? the main idea ප්‍රධාන අදහසට. ඒක විතර ප්‍රධාන වාක්‍යයට. සහයෝගය දක්වනවා. support කරනවා සහ ඒ ප්‍රධාන වාක්‍ය. පළවෙනි වාක්‍ය පැහැදිලි කිරීමක් කරනවා. හරි පොඩ්ඩක් යන්න බය වෙන්න. number 3 अंतिम कोटस conclusion sentence. conclusion කියන්නේ මොකක්ද? අවසාන වාක්‍ය. conclusion sentence අවසාන වාක්‍ය. conclusion කියන්නේ අවසාන. ඒත් අන්තිම වාක්‍යයෙන් ඔයාලට මේ දක්වා මේ දැන් මුලින්ම වාක්‍යයක් ලියුවා ඊට පස්සේ ඒ වාක්‍ය විස්තර කර ඒ main idea එකට support කර වාක්‍ය 5ක් 6ක් වගේ ලියුවා. මේ දක්වා ලියපු ටික කැටි කරලා සාරාංශගත කරලා සමරයිස් කරලා ඔයාලට අන්තිම වාක්‍ය ලියන්න පුළුවන්. හරි. එහෙම සමරයිස් කරන්න ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙතෙන්ට එහෙම ගැළපීමක් එන්නේ නැහැ. එහෙමනම් ඔයාලට වැඩක් කරන්න පුළුවන් පොඩි කපටි වැඩක්. අපිට වෙන ප්‍රශ්න නැහැ ලකුණු ගන්න පුළුවන්. මුලින් ඔයාලා ලියන වාක්‍යයක් ඒ පළවෙනි වාක්‍යෙම ආපහු ලියනවා. මුලින් ලියපු වාක්‍යෙම ආපහු ලියනවා. හැබැයි වෙනස් වචන පාවිච්චි කරලා. පළවෙනි වාක්‍යයේ අදහසම ආපහු ලියනවා. වෙනත් වචන වලින්. එහෙනම් වචන දැනගෙන ඉන්නවා. හරි. ඔයාගේ vocabulary හොඳ වෙන්න ඕන. හරි. ඒක reminds මතක් කරලා දෙනවා. reminds මතක් කර දෙනවා. reminds මතක් කරලා දෙනවා us අපට of the main idea. ප්‍රධාන අදහස ගැන මතක් කරලා දීමක් දෙනවා අපහු. of කියන්නේ මෙතන ගැන. හරි. එහෙම නැත්නම් වල කරන්න පුළුවන් or you can summarize. එක්ක ඔයාලට මේක සමරයිස් කරන්න පුළුවන් අන්තිම වාක්‍යය. මේ දක්වා ලියපු ටික සමරයිස් කරන්න පුළුවන්. සාරාංශගත කරන්න පුළුවන්. සමරයිස් කියන්නේ සාරාංශගත කරනවා. හරි. හරි. ඊට පස්සේ ලියන්න මේ මුලින්ම ලියපු පළවෙනි වාක්‍ය සහ තුන්වෙනි වාක්‍ය 1 and 3 sentences 1 and 3 sentences ඒ වාක්‍ය දෙකටම තියෙනවා
one and three sentences sometimes ඒ දෙකට සමහර වෙලාවට තියෙනවා same ideas එකම අදහස් තියෙන සමහර වෙලාවට අර එකම වාක්‍ය නැවත වෙනත් වචන වලින් ලියවන මේකේ අදහසම අන්තිමටත් වෙනත් වචන පාවිච්චි කරලා ලියවන එකම අදහසක් තියෙනවා නමුත් අන්තිම වාක්‍ය නමුත් but express ඒක express කියන ප්‍රකාශ කරන්න it ඒක using පාවිච්චි කරමින් different words ඔයා වෙනස් වචන පාවිච්චි කරලා ඕනේ ඒක විස්තර කරන්න different words different වෙනස් words වචන සමහරලාට අර පළවෙනි වාක්‍ය ඔයාලට සමරයිස් කරන්න තේරෙන්නේ නැත්නම් මුලින් ලියපු වාක්‍යෙම තමයි අපහු ලියන්න ඕනේ වෙනස් වචන පාවිච්චි කරලා එහෙනම් ඒ එක සහ අවසාන වාක්‍ය මේ තුන්වෙනි කියන අවසාන වාක්‍ය ඒ දෙකේම එකම අදහස තියෙනවා same idea එක තියෙනවා නමුත් ඔයාලට විස්තර කරන්න ඕන වෙනස් වචන පාවිච්චි කරලා අන්තිම වාක්‍ය තමයි හරිම වැදගත් මොකද ඒක කියුවට පස්සේ තමයි ටේප් එක බලන එක්සැමිනර් ඒ ටීචර් ලකුණු දෙන්නේ ඒත් එයාගේ හිත දිනා ගන්න අන්තිම වාක්‍ය ලස්සන ලියන්න ඒකට තමයි වැඩි ලකුණු ගන්න පුළුවන් හරි මලිය අර homework එක කරන්න my best friend ගැන මම පොඩි කාලෙත් අහනවා my best friend ගැන දැන් O level වලටත් අහනවා my best friend ගැන O level pass papers බලන්න ඕන my best friend ගැන තියෙනවා හරි එහෙනම් අපේ සඳ තියෙන ක්ලාස් එක ඊළඟ බ්‍රහස්පති දිනේ නෙමෙයි ඊළඟ සඳුදා මන්ඩේ 3 ඉඳන් 5 වෙනකම් මොන හරි වෙනසක් වෙනවා නම් ඔයගලන්ට ක්ලාස් තියෙනවා නම් කියන්න හරි සඳ 3 5 තියෙන පන්තිය එහෙනම් අතමු අයබෝන් බුසන්නයි අයබෝන් සර් බුසන්නයි සර් පොඩ්ඩක් ලියා ගන්න බැරිද හරි හරි එකයි තියෙන්නේ